කිංසුකෝපම සූත්‍රය. කිංසුකෝපම සූත්‍රය. කිංසුක කියලා කියන්නේ කෑම ගහන නම. කිංසුක කියන්නේ කිංසුක කියන්නේ කෑම ගහ උපමා කළා දේශනා කරපු සූත්‍රය. හරිද? කල්ලි එක්තරා මහණෙක් එක්තරා මහණෙකු වෙතෙනදී බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා ඒ භික්ෂුන්ගෙන් එවත්නි මහණුගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වේද? හරිද? එතකොට දර්ශන විසුද්ධිය කිත්තවතනුකෝ ආවසෝ භික්ඛුනෝ දර්ශන විසුද්ධිය හොති. භික්ෂුවකගේ දැකීම පිරිසුදු වෙන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොපමණකින්ද දර්ශනයේ විසුද්ධිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා අහනවා. හරිද? උනොතින් තමයි දිට්ඨි කියලා අපි දැකීමට කියනවා. දිට්ඨි විසුද්ධිය සහ දර්ශන විසුද්ධිය දෙකක්. හරිද? දිට්ඨි විසුද්ධියේදී දිට්ඨිය පිරිසුදු වෙනවා. සත්වයක් හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා ඇති දිට්ඨියක් තියෙනවනේ මේ දිට්ඨිය නැති වෙනවා. සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න දිට්ඨිය පිරිසුදු වෙන එක තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. ඒක නාම රූප ධර්ම පිරිසුදුයක් ගන්න දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. නාම රූප පරිච්ඡේදය. නමුත් එපමණකින් දර්ශන විසුද්ධිය වෙනව නෙමෙයි. එතකොට දර්ශන විසුද්ධිය කියනකොට යථාභූත ඥානය සම්මා දිට්ඨිය. එතකොට ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ තේරෙනවා. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අපේ සුද්ධිය දිට්ඨි විසුද්ධිය නාම රූප පරිච්ඡේදය. ඒක පහ කරලානේ ඥාන දර්ශන විසුද්ධිය කරොත් එතකොට ඒ කාරණාව හොඳට මතක තියාගන්න. දිට්ඨි විසුද්ධිය කියනකොට මෙතනදි දිට්ඨිය පිළිසුදු වෙන්නේ මේ දැක්මෙන් කියන්නේ. නමුත් සියලුම ධර්මයන් ආරම්භය ඥාන දර්ශනයේ පිළිසුදු වෙන්නේ නැහැ. එතනදී කියන කාරණාව. එතකොට කොපමණකින් භික්ෂුගේ දර්ශන විසුද්ධිය වේදයි කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවෝ උත්තර දෙනවා යම් කලක මහාන ස්පර්ශ ආයතන 6 සමුදය අස්තංගමය තතුසේ ධනීනම් එවත්නි මෙපමණකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේ. සම්මාදිට්ඨිය වෙන මෙපමණකින් දැකීම පිළිසුදු වෙනවා. දැකීම පිළිසුදු වෙනවා. දිට්ඨිය කලම. එකල්ලි ඒ මහණුගේ පැන විසඳීමෙන් සතුටු නොවියේ එක්තරා මහණෙකු වෙත ගියේ. තවත් හාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා ඒ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා එළඹ ඒ මහණට එවත්නි මහණුගේ දර්ශනය කෙතකින් විසුද්ධ වේද මේ ඇසිය. එවත්නි මහා යම් කලක පංච උපාදාන ස්කන්ධයගේ සමුදය අස්තංගමය තතුසේ ධනේද එවත්නි මෙපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. ඉස්සල්ලාම දුර්ගෙනෙක් ළඟට ගිහිල්ලා හුව දර්ශන විසුද්ධිය කොහොමද වේද කියලා. ඒකට කිව්වා ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැතිවීම දක්වන දර්ශන විසුද්ධිය එනවා. එතනින් සතුට වෙන්නේ නැතුව වෙන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහන දර්ශන විසුද්ධිය කොහොමද තියෙනවද? ඉතල පෙන්වනවා පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීම නැතිවීම දක්වන දර්ශන විසුද්ධිය තියෙනවා. ඊට පස්සේ දැන් එතනින් සතුට වෙන්නේ නැතුව තව හාමුදුරුවෝ ළඟට ගියා. කල්ලි මහණ ඒ පැන විසුද්ධියෙන් සතුට නොවියේ එක්තරා මහණෙකුට ගියේ. එළඹේ මහණහට ඇගත මහණුගේ දර්ශනය කෙතකින් විසුද්ධ වේදයි මෙසේ කීය. ඒ හාමුදුරුවෝ කිව්වා ඇගත්නි යම් කලක මහණෝ සතර මහා භූතයන්ගේ සමුදය අස්තංගමය තතුසේ ධනීත ඇගත්නි මෙපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. සතර මහා ධාතු ඇතිවීම නැතිවීම දන්නවනම් එපමණකින් දර්ශන විසුද්ධිය වෙනවා. එකල්ලි ඒ මහණුගේ පැන විසඳීමෙන් සතුට නොවියේ එක්තරා මහණෙකු එතෙලියේ. එළඹ ඒ මහණුහට ඇවැත්නි කෙතකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේද මෙසේ කීය. ඇවැත්නි යම් කලක මහාන යම් කිසිවක් හට ගැනීම ස්වභාවකට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාවකට ඇත්තේයි තතුසේ ධනේද ඇවැත්නි එපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. එතකොට යම්ද්‍රෝ යම් කිසි දෙයක්
සමුදය ස්වභාව කොට ඇද්දේ හැමදේම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මතාවය දැක්කොත් තතුසේ ධනේනම් එපමණකින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. ඊට පස්සේ දැන් පළවෙනි හාමුදුරුවන්ගෙන් අහනකොට පෙන්නවා ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත්, දෙවෙනි හාමුදුරුවන්ගෙන් අහනකොට පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත්, තුන්වෙනි හාමුදුරුවන්ගෙන් අහනකොට සතර මහා ධාතු ඇතිවීමත් නැතිවීමත්, හතරවෙනි කෙනාගෙන් අහනකොට කිව්වා සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා නම් අන්න එතන දර්ශන විසුද්ධිය. දැන් මේ හවුලට හරි ප්‍රශ්නයක්. දැන් හතර දෙනෙක් ගාවට ගියා, හතරක් කිව්වා. ඊට පස්සේ එකල්ලි මේ මහණෝගේ පැනවිසන් දීමේ සතුට නොවේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වෙන්ද එකත්පසක වුණේ මහණ භාග්‍යවතුන් වහන්සේ මේ සැලකලේ. වහන්සේ මම එක්තරා මහණෙකු වෙත එළඹ ඒ මහණෝගෙන් එවැත්නි කිපුණක මහණෝගේ දර්ශන විසුද්ධිය වේදයි මේ කීමි. වහන්සේ මෙසේ කී කල්ලි මේ මහණ මට මෙසේ කී එවැත්නි යම් කලක ස්පර්ශ ආයතන හයේ සමුදය ඇතිවීමත් නැතිවීමත් අතසේ ධනීද එවැත්නි මෙපමණකින් දර්ශන විසුද්ධිය වේ කියලා පෙන්වනවා. එකල්ලි මම මේ මහණෝගේ පැනවිසන් දීමෙන් සතුටු වෙන්නේ නැතුව තවත් එක්තරා මහණෙක් ළඟට ගියා. ඒ මහණගෙන් මේ දර්ශන විසුද්ධිය කොහොමද කියලා අහනකොට ඒ මහණ මට කිව්වා පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් තත්ත්වසේ දක්වන දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. වහන්සේ මම මේ පැන විසඳීමෙන්ද සතුටු නොවියේ තවත් එක්තරා හාමුදුරුවමක් ළඟට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ගෙන් අහුවා මේ සාසන දර්ශන විසුද්ධිය කොපමණද කියලා. එතකොට සතර මහා ධාතුන්ගේ ඇතිවීමත් නැතිවීමත් දැකීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා පෙන්වනවා. මම එපමණක සතුටු නොවි තවත් හාමුදුරුවමක් ළඟට ගිහිල්ලා මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් ඇති වෙනවද කියලා අහුවා. ඒ හාමුදුරුවෝ හටගෙන සමුදය ස්වභාව කොට ඇති යම් කිසි දෙයක් ඇතිවීම ස්වභාව කොට ඇති යම් දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා නම් මෙන්න මෙපමණකින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා පෙන්වනවා. වහන්සේ එකල්ලි මම මේ මහණෝගේ පැන විසඳීමෙන්ද සතුටු නොවියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹීමේ ඒකටම සතුටු වෙනවා. මම භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. වහන්සේ කෙතකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේ. ඊට පස්සේ මේ හාතු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය දැකීම පිරිසුදු වේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණ යම්සේ පුරුෂයෙකු කුසින් කැලකස නුදුටු විරු වන්නේද හෙතම කැලකස දුටු එක්තරා පුරුෂයෙකු වෙත ලැබෙන්නේ එළඹ ඒ පුරුෂයාට පින්වත් පුරුෂ කැලගස කිව්වද මෙසේ කියන්නේ හෙතම එම්බල පුරුෂ කැලගස දාගිය කණුවක්ම කලිය මෙසේ කියන්නේ මහානේ පුරුෂයාගේ දෙකෙන් යම් බදුරන් ඒ තමයි කැලගස ඒ කියනවන්නේ. දැන් කැලගහ දැකලා නැහැ. ඒකෝද සමාහය සම්බුරු කවදාවත් කැලගහ කියන එක දැකලා නැහැ. තමයි ඒකකින් අහනවා කැලගහ කියන්නේ මොන වගේ එකක්ද? එතකොට මොකද උත්තර දෙනවා කැලගහ කියන්නේ හරියට පිච්චිච්ච කණුවක් වගේ එකක් කියලා. හරිද? එකල්ලි ඒ පුරුෂයාගේ විසඳීමෙන් සතුටු නොවියේ කැලගහ සතුටු තවත් පුරුෂයෙකු වෙත ලැබෙන්නේ. කැලගහක් දැකපු තව කෙනෙක් ගාවට එළඹෙනවා. එළඹිලා අහනවා කැලගහ මොන වගේද කියලා. මෙසේ කියන්නේ හෙට එම්බල පුරුෂ කැලගහ මස් වැදල්ලක් මෙන් ලිහිවන් වන්නේ මෙසේ කියන්නේ. කැලගහ කියන්නේ මස් වැදල්ලක් වගේ ලේ පාටයි කියලා කිව්වා. ඊට පස්සේ ඒ පුරුෂයාගේ දැකීමෙන් සතුටු දැකපු විදිහේ යම් බදුද ඒ විදිහට යා කිව්වා. ඊට පස්සේ ඒ පුරුෂයාගේ වචනෙන් පැනවිසඳීමෙන් සතුටු වෙන්නේ නැතුව කැලගහ දුටපු තවත් පුරුෂයෙක් කරා ගිහිල්ලා අහනවා පින්වත් පුරුෂයා කැලගහ කෙබඳුද කියලා. එතන එම්බල පුරුෂයා කැලගහ මහරි ගතක් මෙන් කලුණු කරල් ඇත්තේ ගැලවුණු පොතු ඇත්තේ කියලා කිව්වා. හොඳට ඒ මහ විශාල නුග ගහක් බඳු මේ කරල් හටගෙන පොතු ගැලවිච්ච මහ විශාල ගහක් කියලා කිව්වා. හරිද? යම් බඳු ඒ පුරුෂයාගේ දෙකුම යම් බඳු නම් ඒ සමහේ කැලගසේ බඳු වන්නේ. මහානේ කලි පුරුෂතම ඒ පුරුෂයාගේ පැනවිසීමේ සතුටු වන්නේ කැලගසක් දුටු තව පුරුෂයෙකුට ලැබෙන්නේ. එළඹ පුරුෂයාට පින්වත් පුරුෂයා කැලගසක මුද මෙසේ කියන්නේ හිතෙම එම්බල පුරුෂයා කැලගස නුගරුකක් මෙන් ඝන සෙවණ ඇත්තේ මෙසේ කියන්නේ.
ඒ මහාන පුරුෂයාගේ දැකීම යම් බඳුනම් එසමේ කැලපස්ස ඉබඳු වන්නේ මහාන එසමෙහි යම් යම් පරිදි අවබෝධ කරගත් සත්පුරුෂයන්ගේ දැකීමේ දැක්ම පිරිසිදු වීනම් ඒ සත්පුරුෂයන් විසින් ඒ පරිද්දෙන් පවසන ලද්දේය. හරිද? එතකොට තේරුණාද? ඒ කියන්නේ ඕකම මේ ආරණ්‍යයත් ඔය වැඩිම වෙනවා. හරිද? සමහර කෙනෙක් අගෝස්තු කාලයට ආවහම ගස් කොහොම වීලිලා කර වෙලා ගිහිල්ලා. එයාගෙන් ලැබුණුරු ආරණ්‍ය නොදැක්ක කෙනෙක්ගෙන් ලැබුණුරු ආරණ්‍ය කොහොමද කියලා හුවොත් කවුල කොළ හැලිලා කර වෙලා නට්ටු ගැහිච්ච සේනාසනයක් කියයි. ඒකද ලැබුණුරු ආරණ්‍ය නොදකපු කෙනෙක් තව සමහර කාලයක් වෙන මේ සේනාසනේ කොළ දලු දාලා බාගෙට හරි ලක්ෂණට දෙනවා. හරිද? ඒ කාලේ දැකපු කට්ටිය හිතාගෙන ලැබුණුරු ආරණ්‍ය මෙහෙමයි කියලා. තව කාලයක් වෙනවා ගාස් වැවිලා හුත්තටම පොල් හැම තැනම හැවෙනවා. හරි. ඒ වගේ තමයි කෑල ගහේ එක කාලයක් තියෙනවා ග්‍රීස්ම කාලයට අහු වෙලා ඔය ලැබුගිනි වලට අහු වෙලා පිච්චිලා හරියට කණුවක් වගේ. හරිද? ඔන්න කෑල ගහ ඒ මිනිස්සයා දැකපු කාලෙදි කෑල ගහ ඒ බඳුමයි. ඉතින් ඒ බඳු මිනිස්සයාගෙන් කෑල ගහ කොහොමද කියලා අහනකොට හරියට පිච්චිච්ච කණුවක් වගේ කියලා කිව්වා. ඊට පස්සේ වැස්සක් වැහැලා ටිකක් කල් ගියාට පස්සේ ඒක දලු දාලා අලුතෙන් මස් වඩාගෙන එනකොට රතුම රතු පාටයි. එතකොට ඒ කාලේදී මිනිස්සු කෑල ගහ දකිනවා. දැන් අර කෑල ගහ නොදැක්ක මිනිස්සයා ඒ මිනිස්සයන් අහනකොට කියනවා කෑල ගහ කියන්නේ හරියට මස් වැදල්ලක් වගේ ලේවම් පාට එකක් කියලා කියනවා. ඊට පස්සේ ඔන්න වැහලා ටික කලක් යනකොට හොඳට කොළ හැදිලා පොතු ගලවිලා කරල් වැඩිලා තියෙන මට්ටමට එනවා. ඊට පස්සේ ඒක දකිනවා. කෑල ගහ කොහොමද කියලා අහනකොට ඒ මිනිස්සයා මට්ටම කියනවා. ඊට පස්සේ තව කෙනෙක් හොද්දට වැවිච්ච මේ කෑල ගහ දකිනවා. කෑල ගහ නොදැක්ක මිනිස්සයා එයාගෙන් අහනකොට කියනවා කෑල ගහ කියන්නේ හොඳට නුග ගහක් වගේ හොඳට වැඩුණු එකක් කියලා. දැන් අර හතර දෙනාම කිව්වේ බොරුවක් නෙමෙයි. ඒ විලාවට කෑල ගහ ඒ විදිහයි. ඒ විදිහ තමයි කිව්වේ. කෙනා දැකපු විදිහ කිව්වා. ඔව් ඒක වෙනවා. ඊට පස්සේ මේ ඉතින් කෑල ගහ නුදුටු විරු මිනිස්සය වගේ තමයි මේ හාමුදුරුවෝ දර්ශන විසුද්ධිය ගැන ඇහුවා. නමුත් මේ ශාසනයේ අර කෑල ගහ දැකපු එක එක්කෙනා වගේ කෙනෙක් දර්ශන විසුද්ධිය ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දැකලා දර්ශන විසුද්ධිය ඇති කරගත්ත කෙනා දර්ශන විසුද්ධිය කියන්නේ මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා හොයලා ගවේෂණය කළා පරිශීලනය කළා. ඒ අනුව හිත මෙහෙवला ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ගාවට ගිහිල්ලා අහනකොට එයා කිව්ව පංච උපාදාන ස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම දැක්කාම දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. කෙනා දැකපු විදිහට දැන් කියනවා. ඉතින් කෙනෙක් සතර මහා ධාතුව ගැන නෝනින් පරිශීලනය කළා. සතර මහා ධාතුව ඇති වෙච්ච හේතුව කුමන හේතුව නැති වෙනකොට සතර මහා ධාතුව නැති වෙන්නේ කියලා නෝනින් පරීක්ෂණය කළා. දැකලා ධර්මය අවබෝධ කරගෙන දර්ශන විසුද්ධිය ඇති වුණාම ඒ බඳු කෙනා ගාවට අවිල්ලා ඇහුවාම කිව්වා සතර මහා ධාතුවත් ඒක ඇතිවීම නැතිවීම දැක්කම දර්ශන විසුද්ධිය ඇති වෙනවා. හේතුඵල ධර්ම පටිච්චසමුප්පන්න ධර්මතාවයේ තේරුම් අරගෙන හටගන්න යම් දෙයක් කියලා නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා පටිච්චසමුප්පන්න ධර්මතාවය හරහා හේතුඵල නිරෝධ ධර්ම දැකපු කෙනෙක්ගෙන් අහුවාම එයා කිව්වා හටගන්න හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. දැන් අරය දර්ශන විසුද්ධිය කොහොමද කියලා වහම කෙනා පැමිණි මගින් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෑල ගහ උපමා කළා පෙන්වුවා කෑල ගහ නොදැක්ක කෙනා කෑල ගහ දැක්ක කෙනෙක්ගෙන් අහුවාම හතර දිනක් හතර ආකාරයකට දැකලා තියෙනවා එකම කෑල ගහ. ඒ විදිහේ නමුත් හැමදෙනාම පෙන්වන්නේ කෑල ගහම තමයි. වෙනසක් නැහැ. ඒ විදිහයි මේ දර්ශන විසුද්ධිය පෙන්වන්නේ මේ එකයි මේ එකල්ලි එසේම යම් පරිදි ඒ ගණතන මෙසේ කියන්නේ ඒ මහාන ඒ පුරුෂයන්ගේ දැක්ම වගේ සම්මේ ඉතලකස මහාන එසේම යම් පරිදි අවබෝධ කරන ලදද
ඒ සත්පුරුෂයාගේ දැක්ම පිරිසුදු වී නම් ඒ සත්පුරුෂයන් විසින් ඒ පරිද්දෙන් පවසන ලද්දේ. කෙනාගේ දැකීම පිරිසුදුනේ යම් පරිද්දද යාගේ මට්ටමෙන් පැවසුවා. ඒ කොයි කෙනා කිව්වා දර්ශන විසුද්ධිය හරි කියන එක තමයි කිව්වේ. කොතනකින් Taman කැමෙන මග කිව්වට කොතනින් කොහොම කිව්වත් හරි. අන්තිමට ගත්තාම අර්ථය එකම තැනක තියෙන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ කියලා ඔය කැලල ගහේ උපමාවෙන් පෙන්නුවා. කවුරු දැක්ක පෙන්නුවත් පෙන්න්නේ කැලල ගහම තමයි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මහණෙනි යම්සේ රජෙකුගේ දැඩි පවුරු පදනම් ඇති දැඩි උපකාරිකා ඇති දැඩි පවුරු තොරන් ඇති සදරක් ඇති පසලනුවරක් වේද. එහි පඬිතු වියත්තු නොවන ඇති නොහඳුනන බලක් වන හඳුනන්නම් පිවිසන දොරටුපල්ලෙක් වන්නේ. ශීඝ්‍ර ගමන් ඇති දූතයෝ වල පෙරදකින් නවුත් ඒ දොරටුපල්ලාට එම්බල පුරුෂ මේ නුවර හිමියා කොහෙද කියන්නේ. හෙතෙම ස්වාමීනි හෙතෙමේ මැද සිව්මන්සලේ හොන්නේ යයි කියන්නේ. එකල්හි ශීඝ්‍ර දූත යුවල නුවර හිමියාට ඌපරිදි වචනේ පවරාදී ආමගින් පිළිපන්නේ. ඊට පස්සේ ශීඝ්‍ර දූත යුවල පෑල දිගින් ඇවිල්ලා ඒ වගේම නගර හිමියා කොහෙද කියලා අහනවා. නගර හිමියා සිව්මන්සලේ කියන නගර හිමියාට වචනේ පවරලා දීලා යනවා. ඊට පස්සේ උතුරු දිගින් එනවා දකුණු දිගින් එනවා හතර දිශාවෙන් ඇවිල්ලා නගර හිමියට ඌ පරද වචනේ පවරලා දීලා පණිඩේ කියලා ආපු මගින්ම අපහු යනවා. හරිද? කලේ ශීඝ්‍රපෝරදී ආමකට පිළිපන්නේ. මහණෙනි අරුත් හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. එතකොට මේ දර්ශන විසුද්ධිය ඇති වෙන්න තමයි මේ උපමාව තියෙන්නේ. හරිද? හොඳට ඒක තේරුම් ගන්න. අර දර්ශන විසුද්ධිය ආරම්භය ප්‍රශ්න අහගෙන ආපු හාමුදුරන්ට මේ හරහා තමයි මේ කවුරු දර්ශන විසුද්ධියට ඇති උනේ. දර්ශන විසුද්ධිය ඇති උනේ කියන තැනයි මේ පෙන්නන්නේ. එතකොට මහණේ අර්ථය හැදවීම පිණිස මා විසින් උපමාවක් කරලාදී. මේ එහි අර්ථයයි මහන නුවර යනු ඒ කියන්නේ දැන් මෙතන පෙන්වන්නේ දැඩි පවුරු විශාල පවුරු හදලා ඊට පස්සේ ඔය තියෙන සොල්දාදුවට ඉන්න මොනවද අට්ටාල වගේ හදලා ඊට පස්සේ විශාල තොරන් හදලා දොරටු 6ක් තියෙන තාත්තකින් වට වෙච්ච නුවරක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ දොරටු වල ඉන්නවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලකයෙක්. හරිද? නොදන්න අය ගන්න නැහැ. දන්න අය විතරක් දොරටුවෙන් ඇතුල් කරගන්න. ඒ විදිහේ දොරටු හයේ ඉන්න දොරටුපාලකයෙක්. එතකොට එහෙම ඉන්නකොට තමයි ශීඝ්‍ර ගමන් නැති. කියන්නේ ඉක්මනට පණිඩේ අරගෙන එන යුවලක් එනවා. දූත යුවලක්. අර දූතය දෙන්නෙක් එනවා. දූතය දෙන්නෙක් උතුරු දිශාවෙන් එනවා. හරිද? ඇවිල්ලා අහනවා නගර හිමියා දොරටුපාලයාගෙන් එම්බල පුරුෂ මේ දැන් නගර හිමියාට දෙන්න මේ නගර හිමියා නැත්තම් රටේ රජුරු කොහෙද ඉන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි එයා මේ නගර මැද සිව්මන්සලක් හදලා තියෙනවා. එතකොට හතරමං හන්දියක ගෙයක් තියෙනවා. ඒ ගේ ඇතුලේ තමයි නගර හිමියා ඉන්නේ. ඊට පස්සේ එකල්ලි ශීඝ්‍ර දූත යුවල මොකද කරන්නේ? නගර හිමියා ගාවට ඇවිල්ලා තමන්ගේ ආපු පණිවිඩේ පවර්ලා දීලා ආමගින් පිළිපද. ආපු පාරම යනවා. උතුරෙන් නම් ආයු උතුරු පැත්තෙන්ම යනවා. හරිද? ඊට පස්සේ දකුණෙනුත් එනවා. නැගෙනහිරින් එනවා, උතුරෙන් එනවා, දකුණෙන් එනවා. මේ විදිහට හතර දිශාවෙම එන අය ඒ දොරටුවෙම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම මේ උපමාවක් කළා අර්ථය හංගෙමින් වෙනස කියලා. නොයෙක් පෞරු අට්ටාලයන්ගෙන් තාත්තයන්ගෙන් වට වෙච්ච නුවර කියලා කිව්වේ මව්පියන්ගෙන් හටගත් බතින් කුමු පිදුවෙන් වැඩුණු අනිත්‍ය ඉලීම් පිරිමැදීම් බිඳීම් වෙනසීම් ස්වභාව කොට ඇති සතර මහා භූතමය වූ සතර මහා භූතයන්ගෙන් හැදුනා වූ
මේ සිරුරට නමකි. ඔන්න මේ ශරීරයට කිව්ව මොකද්ද? නුවර කියලා කිව්වා. හරිද? ඒ නුවරට ඇතුළන දොරටු හයක් තියෙනවා. සදරය යන ආධ්‍යාත්මික සත්‍යයතන නමකි. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ 6 නුවරට ඇතුල් වෙන දොරටු වල නමක්. හරිද? දොරටු දක්ෂයක්ක පඬිත දොරටු පල්ලා කියලා කියන්නේ සිහියට නමක්. හරිද? ශීඝ්‍ර දූත යෝල යන සමත විදර්ශනාවට නමක්. හරිද? ඊට පස්සේ නමකි. ඊට පස්සේ නුවර හිමියා යන විඥාණයට නමකි. හරිද? නුවර හිමියා කියලා කියන්නේ විඥාණයට නමක්. මැද සිව්මන්සල යන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා භූතයන්ට නමකි. ඌ පරිදි වචනය යන නිවනට නමකි. මහාන ආමග යන නමකි. ආමග යන අරියට මගට නමකි. එතකොට ආමගින්මා පහු යනවා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක්. ඒ මොකද සම්මාදිට සම්මා සංකප්ප වාචා සම්මතා ජීව වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට දැන් මේක තමයි අපිට දර්ශන විසුද්ධිය ඇති කරගන්න තියෙන කමඨාන. හරිද? ඔය නිවන් දකින්න තියෙන කමඨාන. සූර්යජානනාථ කියන්නේ. එතකොට දැන් මේ ශරීරයේ සම්පූර්ණ නගරයක් වගේ. හරිද? එතකොට නගරයට ඇතුල් වෙන දොරටු 6ක් තියෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය. එතකොට දැන් මේ නගරේ අයිතිකාරයා මැද සිව්මන්සලක ඉන්නේ. පටිව්‍යාපෝති අපි මේ ශරීරයේ මම කියලා කිව්වට පටිව්‍යාපෝතේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදලා තියෙන. ඒ සතර මහා ධාතු ඇතුළු කරගෙන පවතින මනෝ විඥානය කියලා කියන්නේ. මෙන්න මේ මනෝ විඥානය කියන තැන තමයි නගර හිමි. තේරෙන්නේ? මනෝ විඥානය තමයි නගර හිමි. එතකොට දැන් මේ රටේ ඉන්නවා දොරටුවට ආරක්ෂාවට හැම වෙලාවෙම දොරටු පාලෙක් තියනවා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන වෙලාවදී ඇස් වහගෙන භාවනා කරන වෙලාව විතරක් කියලා එකක් නැහැ. ස්පර්ශ ආයතන 6 නොදන්නවුන් බහැර කරන. දන්නවුන් හඳුනන. හරිද? ඒ කියන්නේ මෙයා හතුරේ මෙයා අවඩ පිළිස පවතින කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. මෙයා මිත්‍රයෙක්, මෙයා සේවකයෙක්, මෙයා ඇතුළත වැඩ කරන කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන් එයාට. ඒ කියන්නේ ඇහැ පරිහරණය කරනකොට කන, දිව, නාසය, ශරීරය, මනස පරිහරණය කරනවා. හොඳට ඒ අරමුණත් එක්ක සිහිය තියෙනවා. හොඳට සිහියෙන්ම අකුසල ධර්ම අමිත්‍ර වූ දේවල් බැහැර කරන්න, මිත්‍ර වූ දේවල් ගන්න. හරිද? තමන්ට අනර්ථය පිණිස පවතින දේ අයින් කරන්න, අර්ථය පිණිස පවතින දේ ගන්න. හොඳට ඔන්න ස්පර්ශ ආයතන 6ම සිහිය තියෙනවා. ඒකෙන් පළවෙනි කමඨහන තමයි සත්‍ය නිමිත්ත. නැත්තම් මේ හැම අරමුණක්ම පරිහරණය කරද්දී බොහෝම හොඳට සිහියෙන්ම ඉන්නවා. කටයුතු කරනවා. ඊට පස්සේ ඇහෙන් යමක් එහා දැක්කොත් ඌ පරිදි වචනේ පවරලා දෙන්න ඕන නගර හිමියට. ඌ පරිදි කියලා කියන්නේ අපිට යම් අරමුණක් පේනකොට පේනවා කියන සිද්ධියේ පවතින යථාභූත ස්වභාවය මෙයාට අල්ලා දෙන්න විතරයි තියෙන්නේ. 아무තු වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඒ කියන්නේ අපිට ඇහැට යම් රූපයක් පෙනෙනවා නම් පෙනෙන ටික ඒ විදිහටම අල්ලලා දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඒක අල්ලලා දෙන්න තියෙන්නේ දූත යුවලක් ඉන්න. ඒ දූත යුවල හරහා තමයි මේ පණිඩේ අරගෙන එන්නේ. ඒ කියන්නේ සමත විදර්ශනා කියලා ධර්මතා දෙකක් තියෙනවා. හැම වෙලාවෙම සිහිය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ම පරිහරණය කරද්දී සිහියයි. ඉතින් මේ නගර හිමියට
සිහියෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කුමන අරමුණක් ආවත් නගර හිමියට මෙයා ලබා දෙන පණිවිඩය තමයි සම්මත විදර්ශනා දෙකේ අධ්‍යක්ෂය. ඇහෙන් පේන දේ ආරම්භය අපි කියමු දැන් ඇහැට පෙනෙන රූපයක් අපි දැනට දන්න මට්ටමට ගනිමු අපිට තේරෙන මේක ගොඩාක් ගැඹුරටම යනවා මේ ඒ කියන්නේ පෙනෙන අරමුණ දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවට ඇහෙන් බලන නිසාම මේ රූපයක් හදලා අපිට පෙනෙන්නේ ඒකද ඉතුරු නැතුව නැති වෙනවා කියන පෙනෙනවත් එක්කම සමගාමීව මේ පණිවිඩය තමයි එයාට දෙන්නේ. පෙනෙනවත් එක්කම හම්බ වෙන්නේ මොකද්ද? ලෝකේ හැම වෙලාවෙම තියෙන රූපයක් හම්බ වෙනකොට බාහිර තියෙන රූපයක් හම්බ වෙනකොට මෙයා සිහියෙන් යුක්තව සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම උදව් කරගෙන ඌ පරිදි වචනය පවරලා දෙනවා. මේ සිද්ධිය ඌ පරිදි මනෝවිඥාණයට අල්ලලා දෙනවා. යම් ආරමුණක් දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට හටගෙනයි කියන්නේ ඇහෙන් රූප හදාගෙනයි අපි බලලා තියන්නේ කියන කාරණාවක් වෙන්නලා තියෙනවා. ඔක අල්ලලා දෙන්නවා. හරිද? රූපේ පේන බව විතරක් තියෙන්නේ කියලා මේක කිසිම වෙලාවක කාය විඤ්ඤාණයට සම්බන්ධ නැහැ. සෝත විඤ්ඤාණය දෙකකින් මුකුත් වෙන්නේ නැහැ. ගහන විඤ්ඤාණය අතර මුකුත් වෙන්නේ නැහැ. ජීවහා විඤ්ඤාණය මුකුත් අත්දැකෙන්නේ නැහැ. පෙනීමක් කොමනමයි කියලා පේන දේ විතරක් අල්ලලා දෙන ගතිය. ඔව් ඒ මට්ටමට එනකොට මේ කියන සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. ඒකයි. එතකොට පේනවා කියන අරමුණක් ගත්තාම ඒක පංච උපාදානස්කන්ධය. හරිද? අපි කියමු පංච උපාදානස්කන්ධය කියලා දැන් ඇහෙන් බලනකොට අපිට අනිත් ස්කන්ධ හතරම වෙලා රූපයක් නේ පේන්නේ. එතකොට මේ පේන රූපය සත්වනෝ පුද්ගලනෝ දේවල් කාරණනෝ මහ භූතයන් නිසා චිත්තජෛතික ටිකට පෙනෙන රූපයක් කියන කාරණාව හම්බ වෙන්නත් ඕන. ඒකද ඇහින් බලන්න පෙර මේක තිබුණා නෙමෙයි කියන කාරණාව දකින්නත් ඕනේ. ඇහැ බින්දෙනකොටම හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන කාරණාව තියෙන්නත් ඕනේ. එතකොට මේ ස්පර්ශය මේක චක්කු සම්පස්සිය කියන එකක් දන්න චක්කු සම්පස්සියේ ඇතිවීම නැතිවීමක් දන්නවා. හරිද? ස්පර්ශ ආයතන ඇතිවීම නැතිවීම කියලා කියන්නත් පුළුවන්. නැත්නම් සතර මහා ධාතු රූපයේ ඇතිවීම නැතිවීම කියලා කියන්නත් පුළුවන්. එතකොට දැනට දරන්නකො එතකොට දකින්න දේ ආරම්භය පෙනෙන තැන පවතින ධර්මතාවයේ තත්ත්ව පරිදි දන්නවා. එහෙන් පෙන්නේ රූපයක් නම් රූපේ සැබෑ තත්ත්වය දන්නවා. මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඒකද චිත්තචෛතසික ටිකටයි ප්‍රකට වෙලා තියෙන්නේ. චිත්තචෛතසික ටිකනොයි උපද්දලා තියෙන්නේ කියන එක දන්නවා. ඒකයි දැන් ඔය මම ගොඩක් දුරට කියන්නේ දැන් මිරිගුව තියෙන තැනක අපි මේ ඇහෙන් බැලුවම ජලය වගේ රූපයක් අපිට පේනවා. එතකොට මිරිගුව කියන එක උදව් කරගෙන චිත්තචෛතසික ටිකටයි මෙහෙම රූපේ ප්‍රකට වෙලා තියෙන්නේ. ඒක හිත නිරුද්ධ වෙනකොට දැකපු ජලය වගේ එක ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ මහ භූත උදව් කරගෙන චිත්තචෛතසික ටිකටයි මෙබඳු හැඩතල පෙනෙන්නේ. මෙබඳු හැඩතල මහ භූතවල නැහැ. දිග වූ මහ භූත රළු රවුම් මහ භූත හතරක් මහ භූත අටක් මහ භූත කියලා ඒව නැහැ. එතකොට ඇහෙන් මේ බලනකොටම අපිට රූපයක් පේනවා. ඒක දකින්න ඉස්සලා තිබ්බන මේ දැන් අර නිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා නම් දකින්න ඉස්සලා ජලය වගේ රූපයක් තිබුණේ නැහැ. දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි. දකින්න වෙලාවට මජ්ජේ මන්තරලිපති මැදද තැවරලා තියෙන්න බෑ. මැදද තියෙන දෙයක් හම්බ වෙන්න බෑ. මැදද නිරිඟුව උදව් කරගෙන චිත්තජෛතික ටිකටයි මේ රූපේ පෙන්නලා තියෙන්නේ. කමන්නේ.
ඒ ධාතු සමාන නිසා. ඒක දැන් මහ භූතයන් අවකාශයේ රාශි වෙච්ච ආකාර දිනවනේ. මහ භූත රූප කලාප අවකාශයේ රාශි වෙච්ච ආකාරය මත අපිට පෙන්වන රූපේ එකම හැඩය ගන්නවා. ඒක දැන් ඔය මිරිඟු ස්වභාවයේ 10 සැරයක් 100 සැරයක් බැලුවා නම් 100 පොලක මිරිඟු තියෙද්දි 100 පොලක බැලුවා නම් ඒත් ඔය විදිහටමයි පේන්නේ අපිට. ධාතුවේ සමාන වුණොත් මේ අහස්වල සමාන. එතකොට ඒකයි දැන් අපිට මෙහෙම හැඩේ පෙවුනට මේ පේන දේ අපිට මෙහෙම පෙනෙද්දි පෙනෙන තැනක තියෙනවා මහ භූත ටික. අවකාශ ධාතුවේ රාශි වෙලා. ඒ මහ භූත තියෙන තැනකයි අපිට මෙහෙම පේන්නේ. ඒකයි මහ භූත නැත්තම් අපිට පේන්නේ නැහැ. එතකොට මේ මහ භූතයන් අවකාශයේ එක එක ආකාරයට රාශි වෙලා තියෙද්දි අපිට එක එක ආකාරයට පෙනෙනවා. ඒ පෙනෙන ක්‍රමය වෙනස් වෙන්නේ මොකද ඒ මහ භූත රාශි වෙච්ච ඒ ආකාරය හම්බුනහම ඒ විදිහේ සංඥාවක්මයි අපිට උපදින්නේ. ඒ විදිහේ රූපයක්මයි මේ හැංගි පදන්න වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අර පෙන්වන්නේ අහුත්ව සම්භූතං හුත්වන භවිෂති කියලා. දකින්න පෙර තිබ්බ නෙමෙයි, කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාව. තාපයෙන් ගත්තොත් දිට්ඨි දිට්ඨමතං රීය අපි සමායතාවරුකු ඒ කියන්නේ ඇහෙන් බලන දේ ඇහැට පෙනෙන මේ වර්ණ සතහනේ බර කියන්න බෑ. ඒක දැනෙන්නේ කාය විඥාණයට. මේ වර්ණ මේ ඇහැට පෙනෙන වස්තුන්ගේ රස කියන්න බැරි වෙන්න ඕනේ. ඇහැට පෙනෙන වස්තුන්ගේ හඬ අහන්න බැරි වෙන්න ඕනේ. ඇහැට පෙනෙන වස්තුන්ගේ ගඳ සුවඳ ගැට ගැහෙන්නේ නැති වෙන්න ඕනේ. ඇහැට පේන දෙයට ගඳ සුවඳ තේරෙන්නේ අයිති නැහැ. පේන දෙයට ශබ්දය අයිති නැහැ. පේන දෙයට සීත උෂ්ණ රළු සියුම් බර අයිති නැහැ. මේ අනිත් ආයතන ටික අතහැරලා පේනවා කියන එක පෙනීම මාත්‍රයක් විතරයි කියන එක තේරෙන්නත් ඕනේ. ඒකද මේ ස්පර්ශය නිසායි හටගත්තේ. අපේ චිත්තචෛතසික නූපන්නේ නම් අපි දන්නේ. එතකොට චිත්තචෛතසික ටික උපදුනාම ඒද තියෙන දෙයක් දැක්ක වෙන ගානකට යන්නේ නැහැ. මේ ආයතන ටිකෙන් හදලා දෙන ටිකකුයි හැම වෙලාවෙම අපි ඒට හම්බ වෙන්නේ හිතට විඳින්න වෙන්නේ. එතකොට ඔන්න ඔය සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ෂයම තමයි ඌපරිදි වචනේ පවර්ලා දෙන්නේ. මේ ස්පර්ශ නිසා හටගත් එකක් කියලා. ආමගින්ම අපහු යනවා කියලා කියන්නේ වෙන ආයතනයකට ගැට ගහන්න නැතුව ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි කියලා දකිනවා. ආමගින්ම අපහු යනවා කියලා කිව්ව ආර්ය ශ්‍රැංග මාර්ගයට නම. යම්කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඒ කියන්නේ මේ තේනකොට අපිට රූපයක් අපි කවදාවත් ආමගින් යන්නේ නැහැ. උතුරු පැත්තෙන් ආපු කෙනා යන්නේ දකුණේ. දකුණෙන් ආපු කෙනා යන්නේ නැගෙනහිර. නැගෙනහිරෙන් ආපු කෙනා යන්නේ බටහිර. ඒ කියන්නේ ඇහැට පෙනෙනකොටම අපි අවසන් කරන්නේ මනෝ විඥානය. ඒක ආරම්භය කෙනෙක් දෙයක් කාරණාව කියලා හිතලා අවසන් කරන්නේ. එහෙම නැත්නම් ඇහැට පෙනෙනකොට මොකද්ද යහුණු සද්දේ කියලා ඇහැ අවසන් වෙන සද්දයකින් තමයි අවසන්. මෙහි විදුලිය යනවා නිරුද්ධ වෙන පේන්නේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්නම් ඇහැට පෙනෙනකොටම අපි අනිත් පාරේ යනවා. මොකද්ද මේ පේන්නේ කියලා 아무තු ගඳක් නෙන්නේ. කියලා ඔන්න ගඳ පැත්තට හැරිලා යන්නේ. මෙන්න මේ පේන සතා තමයි මගේ ඇඟේ ගෑවුනේ කියලා ඔය පේන එක කාය පොට්ටබ්බේ පැත්තට හැරිලා තමයි අපි යන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ආමගින්ම යන්න ඕනේ. ඒ කියන්නේ උතුරෙන් ආපු කෙනා ඌපරිදි වචනේ පවරලා දෙන නගරෙමියට මේ ස්කන්ධ ටික සත්පුද්ගල නොවන උපාදාය රූපයක් මේකද මේ ස්පර්ශ නිසා හටගත්තේ ස්පර්ශ නැති වෙනවා කියන පණිවිඩෙත් පවරලා දෙනවා. ඒ වගේම ආමගින්ම යනවා කියලා කියන්නේ ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පේන දේ එනින් පස්සේ ඉවරයි කියන එක දකිනවා. ඉතුරු නැහැ. දැකපු එක ඇති බවට හිටින්නේ නැහැ. නිමිති හිටින විදිහට නැහැ ආගේ මනස. එතකොට ඒ කියන්නේ පේන දැකපු එකේ නිමිති හිටින්නේ දැකපු එක නැති වෙන බව නොදැක්කෝ. අපි මෙතනින් අතුලට එනකොට
ඔතන දොරකඩ හදිසියේ සර්පෙක් හිටියොත් අපි දැන් ඉන්නව දැක්කා. ඇතුළට ආවා. අපි එනවත් එක්කම ඌ යන්නේ. ගියා කියන ගෑතකට ගියේ බව දැක්කේ නැහැ. තාම තියෙන්නේ අපිට සර්පයා ඉන්නවා කියන හැඟීම. ඔතනින් යන්නේ මොනතරම් පරිස්සමකින් ඕදෙසියකින්ද. බැරි වෙලා ඔය සර්පයා ඈතට යනවා දැක්කොත් ආපහු එළියට බහිනකොට පරිස්සමකින් ඕදෙසියකින් යනවා. නෑනේ. මොකද යනවා දැක්කා. නොදැක්කොත් සැකේ හිතෙනවා. එතකොට දැන් හොඳට දකින්ද අද ගෙවල් දොරවල් දුව පුතාලා අම්මා තාත්තලා දානශාලාවල තියෙන ওই සැකි සර්පයා ඉන්නවා කියලා සැකේ විදියට. ඇයි ඌ යනවා දැක්කේ නැති හින්දා. ඒ වගේ ඇහැට රූපයක් පෙනෙනකොටම අපි මොකද කරන්නේ? ඒකම වෙන මගකින් යන්නේ සංකාලා. වෙන ආයතනයක් උපන්දවා ගන්නවා ඊට ශනිකව. එතකොට මෙයා නැති වෙන බව පේන්නේ. ආපහු අරමුණු කරනකොට ඇති බවට තමයි හිතෙන්නේ. ඒ නිසා දර්ශන විසුද්ධිය හරියටම ඇති වෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨිය නිවැරදිව හම්බුණා කියලා කියන්නේ. තියෙන ලක්ෂණය තමයි මොකද්ද? දුරුඩු බාලයා ඉන්න හැංගෙලෙම පෙනෙන දේ හොඳට සිහියයි. ඒ වගේම පෙනෙන දේ ආරම්භය මනෝවිඤ්ඤාණයට සමන්ත දැනුමට එන්න ඕනේ. මොකද සමත විදර්ශනා දෙකේ දැනුම ඊට පස්සේ යන්නත් ඕනේ ආමකින්මයි. ඒ කියන්නේ මේ පේන දේ හොඳට විනිශ්චය කරන සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. පදාය රූපය මේ ස්පර්ශය නිසාමයි හටගන්නේ. එතකොට ඇහැ උපකාරයි රූපය හදන්න, රූපයයි ඇහැයි උපකාරයි හිත උපදන්න, මේ ධර්මතා තුන ඕනොන්ට උපකාර වෙලයි පෙනෙන බව උපන්නේ කියන එක එයා දන්නවා මිසක. එයා කවදාවත් දන්නවා මේ හේතු තුන්දෙනාගේ උපකාරය නිසා පෙනෙනවා කියන සිද්ධිය. වෙනවා නම් හේතු ටික නැති වුණාම අපි කියමුකෝ ඇහැ නැති වුණොත් අහකට ගත්තොත් ඒ දැකපු රූපය ඉතුරුනවා කියන ගණිතය එයා එන්නේ නැහැ. එතකොට හිත නැති වුණොත් පෙනුන දේ තියනවා කියන ගණිතය එන්නේ නැහැ. රූපය බිඳුනොත් තියනවා කියන ගණිතය එන්නේ නැහැ. මොකද එයා දන්නවා ඇහැ මුල් වෙලාවේ රූපේ පැද්දු වෙනවා. රූපය මුල් වෙලාවේ ඇහැයි පැද්දු වෙනවා. මේ දෙන්න හේතු වෙලා නම් සිතේ පැද්දෙනවා. මේ තුන් දෙනාගේ එකතුවට තමයි අපිට පෙනෙනවා කියන සිද්ධිය හම්බ වෙන්නේ. ස්කන්ධ පංචක උපන්න කියන්නේ පෙනෙනවා කියන ධර්මතාවය වෙලා. ඒ ස්කන්ධ පංචකයේ බිඳුරා කියන්නේ එකක් ඇහැ නිරුද්ධ වුණා කියන්නේ පේන දේ නෑ. පේන දේ නිරුද්ධ වුණා කියන්නේ ඇහැ නෑ. මේ දෙන්න අතහැරලා කියන්නේ හිත නෑ. එකක් අතහැරුණා නම් ඔක්කොම ටික බිඳිලා කියන්නේ යට නුවණ. එතකොට ඒ නිසා එයා දන්නවා ඇහැ උපදින්න හිත උපදින්න කලින් මෙහෙම රූපයක් තිබ්බ නෙමෙයි කියන කාරණාව දන්නවා. ඇහැයි හිතයි නිරුද්ධ වුණොත් මෙහෙම රූපයක් තියෙනව නෙමෙයි කියලා දන්නවා. තෙල් ටික නිසා, තිරේ නිසා, දැල්ල නිසා ආලෝකයක් ඇති වුණා නම් එයා දන්නවා තෙල් නැති වුණොත් හෝ තිරේ නැති වුණොත් හෝ දැල්ල නැති වුණොත් හෝ හේතුන් එකක් හර නැති වුණොත් ආලෝකය කියන එක ඇති වෙනවා. තෙලුත් නැති වෙනවා, තිරෙත් නැති වෙනවා, දැල්ලත් නැති වෙනවා, ආලෝකය ඉතුරු වෙනවායි කියලා යම් කෙනෙක් හිතයිනේ. දන්නවා ඒක වෙන්නේ නැහැ මෝඩකම. ඒ වගේ හැත් බින්දෙනවා. රූපයත් නිරුද්ධ වෙනවා. චක්කු විඥානයත් නිරුද්ධ වෙනවා. නමුත් දැකපු දේ තියනවා කියන අදහසක් අපිට වෙනවනම් හරියට ආලෝකය තියනවා වගේ තැනකින් ඔය අපි හිතාගෙන. එතකොට ඔන්න ඇහැ මුල් කාරණාව කරගෙන දොරටුපාලයාගෙන් අහලා දූත යුවල සමත විදර්ශනා එක්ක චිත්ත සමතය ඇති කරන කමඨහනක් එහෙම නැත්නම් නුවණින් තත්වාකාරය දකින්න බව තමයි නගර හිමියට අල්ලා දෙන්නේ. ඊට පස්සේ ආමගිම යනවා තත්වාකාරයෙන් අල්ලා දෙනකොට ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන පණිඩේ අරගෙන දෙන්නේ ආමගිම යනවා කියලා කියන්නේ. අහකට නිරුද්ධ වෙනකොට වෙන පැත්තකට හැරෙනකොටම දැකපු එක නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා යාගේ මනස. දැන් අපි මෙහෙම මේ කපඩේකට බලාගෙන හිටියා කියනකොට මේ අනිත් පැත්තට එනකොටම දැකපු එක දැන් එතන නැහැ නිරුද්ධයි කියන එක මනසේ ළඟ තියෙනවා. මගින්ම දොරටුවෙම ගියා කියලා දැන් දැනගෙන ඉවරයි. හරිද? එතකොට ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියන නිවනට නමක්. හරිද? මොකද ස්කන්ධයන්ගේ ඌ පරිදි පවර්ලා දෙනකොට තමයි කෙලෙස් සම්පූර්ණ අතහැරෙන්නේ.
සෝපදේශ නිබ්බාන කියන කාරණාව සාක්ෂාත් වෙනවා ඔකට. ඒ විදිහට කාරණාව සිද්ධ වෙන විදිහට ආමගින්ම යනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනකොටත් ශබ්දය අහන්න පෙර තිබ්බ නෙමෙයි, ඇහුවහම පස්සේ තියනව නෙමෙයි. සෝත විඥානයේ මේ ස්පර්ශය උපන්න නිසාමයි ශබ්දය ඇහෙන්නේ කියන එක දන්නවා. ස්පර්ශය නැති වෙනකොට මේ ශබ්දය නැති වෙනවා කියන නුවණයි. ශබ්දය කියන එකක් දන්නවා, මහ භූතයන්ගේ උපාදාය රූපය කියන ටිකක් දන්නවා. ඒ ශබ්දයේ ආරම්භය ඌ පරිදිම මනසට අල්ලා දෙනවා. ශබ්දයේ ආරම්භය මෙයාට එන්නේ අහවල් ගායකයාගේ ශබ්දේ, අහවල් ගායිකාගේ ශබ්දේ, අහවල් සතාගේ ශබ්ද එන්නේ නැහැ. ශබ්දයේ කියන ධර්මතාවය ශබ්දයේ පවතින යථාභූත ස්වභාවය තමයි අල්ලා දෙන්නේ අපිට. ශබ්දය කියන උපාදාය රූපයක් සත්‍ය නිසා හටගත් එකක්, සත්‍ය නැති වුණ නැති වෙන ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියන අත්දැකීම තමයි ඒක. ගන්ධය එනකොට මේක මල් සුවඳය, හඳුන් කුරු සුවඳය, අසුචි ගන්ධය කතා නැහැ. ගන්ධට කතා නැහැ. හරිද? ඒකේ ගන්න ගන්ධ රූපයක් දන්නවා. මේ ස්පර්ශය නිසාමයි ගන්ධය හටගත්තේ කියන එකක් දන්නවා. ස්පර්ශ නැති වෙනවා, ගන්ධය නැති වෙනවා කියන නෝනමයි අල්ලලා දෙන්නේ. එහාට ගන්ධය නැති වුණ ඉතුරු නැතුවම නැති එක්ක බවටත් නෝනයි. ආමගෙම යනවා. රසක් දැනෙනකොට අඹෝල රසය, සීනි වල රසය, ලුණු කැට වල රසය, දෙහි වල රසය කියලා රසයට දෙහි ගෙඩි ලුණු සීනි ඈඳන්නේ ඈ රසය කියන එක දන්නවා හොඳට. රසය කියන එක හඳුන්වනවා. රසය කියන්නේ උපාදාය රූපයක්. ජීව ස්පර්ශ නිසා සැපේ හටගත් ස්පර්ශ නැති වෙනවා කියලා හොඳට දන්නවා. ඔය රසය කලාත්මක කරන්න ගියාම රසයට දෙහි ගෙඩි දාන්න, දුලන් ගෙඩි දාන්න ගියාම තමයි අපි අහුවෙන්නේ. ඕක ඔක්කොම මනසෙන් කරන්නේ. එතකොට හොඳට රසය කියන එක දන්නවා. ඒකද අපි ඇත්තටම රසය කියන එක දන්නේ අද. අපි දන්නේ රසය අර්ථය ප්‍රපංච ටිකක්. ගන්ධය කියන එක අපි දන්නේ. ගන්ධය ආරම්භය දන්නේ ප්‍රපංච ටිකක්. ගන්ධයට අපිට අද අපි කෙලස් ටිකකින් අර්ථ දක්වන්නේ. ගන්ධය කියලා නේද අපි එහෙම එකක් දන්නේ මොන ගඳද කියලා හරියට. ඊට පස්සේ කියන්නේ ඒකට අර්ථ දක්වයි අරලිය මල් සුවඳ, පිච්ච මල් සුවඳ, රෝස මල් සුවඳ කියලා. එතකොට මම මේ මතක් කරුවේ ඌ පරිදි කියලා කියනකොට හැම වෙලාවෙම රසය ගත්තාම මේ ජීව ස්පර්ශයෙන් රසය දන්න උපාදාය රූපය ඒකට නම් කරන්නේ. හරිද? එයා හඳුනනවා රසය, ලුණු රස, අඹු රස කියලා ප්‍රඥප්ති වල රස ඒද නම් අපි ප්‍රඥප්ති. රසේ නානත්වය හඳුනනවා. ඒක සංඥා මට්ටමින් තියෙන්නේ. නමුත් ඒකට දෙහි ගෙඩි ලුණු කැට කියලා සුදු පාට කැට කොළ පාට ගෙඩි වලට හැදන්නේ නැහැ. රසය ඌපරදි හම්බ වෙනවා. හරිද? රසය හඳුනා ගන්න ඕන හොඳට. ඒ රසයේ ස්පර්ශ නිසා හටගත් එකක් ස්පර්ශ නැති වෙනවා කියන කාරණාව තේරෙනවා නේ. අපි මම පිටින්ම දිගිරියන්නේ මේ දිගිරියද ස්පර්ශ නිසා කියලා දිගිරිය අපි මේ කරනවා ස්පර්ශ නිසා මේ හේතු නිසා ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියලා දිගිරිය මොක කරන්නේ අනුවල බලන්න. දිගිරිය වලට දිගිරියක කෘත්‍යයක් හම්බෙන්න බෑ. ඇහැට පේන සතහන රූපයක් වුණාම රසය දිවට බෙදුනහම අන්තිමට දෙහිගෙඩියක අර්ථයක් නැති වෙනවා. අරමුණක් කියනවා. අරමුණක් කියනවා. නමුත් එතකොට දෙහිගෙඩිය අල්ලන්න ඉවරයි. එතකොට මේ ඌපර්දි කියන වචනේ කිව්වේ ඒකයි ඔය ටික ඌපර්දි නිවනට රම කියලා කිව්වේ හරියට ඌපර්දි ටික බැලුවාම සම්පූර්ණ පුද්ගල භාවයේ කෙලෙස් ටිකට තමයි ඉඳ නැත්තේ. පුද්ගල භාවයෙන් ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ දර්ශනයට හිත තබුවා. ඊට පස්සේ ඒ නිවනට මඟ තමයි මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආමගින්ම යනවා. ඒ කියන්නේ එහෙම ස්පර්ශ නිසා හටගත් කියන එකත් පෙන්නනවා, තත්වාකාරීනුත් පෙන්නනවා. මේක රසයට තනි කරලා පෙන්නනවා. රසය කියන්නේ මහ බුද්ධංග උපාදාය රූපයක්. ඒකට අර කෙවුම් රස, සීනි රස, ලුණු රස කියලා චිත්‍ර ඇඳන් නැතුව රසය විතරක් ගන්න කරලා ගන්නවා. රසය කියන එක හොඳට රස රූපය හඳුනා ගන්නවා. ඒක රස රූපය හඳුනගෙන ඒකද ස්පර්ශ නිසා හටගත්ත කියන කාරණාව දන්නවා. ඊට පස්සේ ඒ තමයි ඌ පරිදි හඳුනලා දුන්නා.
ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා බලන්න. දකිනවා. එතකොට ආමගින්ම යනවා. ආමගින්ම යන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඌපර්දි කියන පයින්දේ කවරලා දීලා යන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිපදිලා තියෙන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතනේ පවතින තත්වාකාරයේ ඒ ආකාරයෙන් පෙන්වනවා. එහෙම පෙන්නකොට පුද්ගල භාවයට තමයි කෙලෙස් ටිකට තමයි ඉඩ නැත්තේ. කිසි කෙනෙකුට දෙවුණෝ හොයාගෙන යන්න පුළුවන් වේද කියලා බලන්න ඕනම රසක් දිවට දැනෙනකොට ඒ රසයට ඇහැට පෙනෙන දේ ඈඳුවේ නැත්නම් අනිත් ආයතන ටික ඈඳුවේ නැතිනොත් ඕගලන්ට ඒ රසය හොයාගෙන යන්න පුළුවන් වේද කියලා බලන්න. අන්න ඉබේමයි අහමගින්ම යනවා කියන කාරණාව වෙන්නේ. තේරුණා කියපේ. දැන් මොනවා හරි දෙයක් කන්න දුන්නොත් මම ලුණු දැක්කත් ලුණු කැටේ මෙවිලට එනවා. ඔව් පොඩයි. මොනවා හරි දෙයක් කන්න දුන්නොත් මේක ප්‍රායෝගිකව කරවන්න තියෙන වැඩි. හරිද? දිවට තිබ්බම රස දැනේ. ඔය රසයට ලුණු රස කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇහැට පෙනෙන වර්ණ සතහන ඔකට ගැට ගන්න එපා. ඇහැට පෙනෙන සුදු කැට තියලා සුදු පාට එකක් හම්බ වෙනවලු මේ ඇහැට පෙනෙන වර්ණ රූපෙනේ. ඇහැට පේන එක අතහැරියේ ගැට ගැහුවේ නැත්තම් ලුණු රස හොයාගෙන යන්න පුළුවන් වෙයි. ලුණු රස ගැන නිමිත්තක් තියෙයිද? ලුණු රස කියලා දැනුණු රසය සිහි කරන්න පුළුවන් වෙයි. ඒක හටගෙන නැති වෙනවා කියලා පෙනේ අපව කවදාවත් උපද්දවන්න බෑ. මේක බඳලා අපි නොදන්න මොන රසක් තියන්නේ. නොදන්නම රසක් තියන්නේ නේ. ඇත්තට බඳලා. අපි දැන් රසයක් විඳන්නේ. රසයක් විඳලා. එතකොට ආයතන ගැට ගන්නට මේ යන්නේ. ඒකමයි කෙලෙස් කිද. මේ කෙලෙස් කියන්නේ ඒකමයි වෙන මොකුත් නැහැ. ඒක දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම ගන්නවා. මේ චක්කු සම්පස්ස ආයතනේ චක්කු සම්පස්සයෙන් නිරුද්ධයි කියලා පේනවා. පේනවා කියන්නේ අනිත් ආයතන වලට ගැට ගැහුවේ නැති එක විතරයි වෙලා කළා කියන්නේ. සමාධිත්‍යක මෝඩකම අතහැරීම විතරමමයි නිවන් දකින්න කරන්න තියෙන්නේ. ඒක මොකුත් නෑ. මොකද මේකක්වත් හදන්න දේවල් නෑ. මුදේ වූ කියන විතරයි තියෙන්නේ. තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්නයි තියෙන්නේ. එතකොට මෝඩකමට ගැට ගහිල්ල නැති වෙනවා. එතකොට ඒ රස වගේම කයට පොට්ටබ්බයක් ගැටීම නිසා කයට යමක් ගැටීම නිසා සීතලක් උෂ්ණයක් මොනවා හරි එනවා නම් ඒ සීත උෂ්ණේ ලී කැලිය වලට ගැට ගහන්න එපා. කණු කැලිය වලට බිත්ති වලට ශරීර වලට ගැට ගහන්න එපා. හරිද? දැන් අපි සීතල දැවුනොත් දැන් ආපු සීතල ගැට ගන්නවා මේ පුටු ඇඳ. මෙන්න මේකෙන් තමයි සීතල ආවේ කියන්නේ. සීතල ඔහේ නෑ මේ පුටුවේ පටිවිය කොහෙද සීතල කියන්නේ? නෑ. මේ ස්පර්ශ නිසා සීතල කියන්නේ. සීතල කියන මේ සංඥාව දැනෙන්නේ. හැම වෙලෙම එක ස්පර්ශ ආයතන 6 අහු වෙන තැනකින් හිටියාම අන්තික අතහැරෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ ආයතන 6ට හොඳට සිහියෙන් සම්මත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම අරගෙන දෙනවා. මොකද්ද? ඒ ස්පර්ශ ආයතනේ යථා භූත ස්වභාවය අරලා දෙනවා මේ විඥාණයට. නගර හින්නට පවර්ලා දෙනවා. එතකොට මේ යථා භූත ස්වභාවය පවර්ලා දෙනකොට ඒ යථා භූත ස්වභාවය කියනවා නිවනට තව නමක් කියලා. යථා භූතයේ නිවන නෙමෙයි. යථා භූතය නිසා අනුපාදාන නිර්වාණය වෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදෙන බව සිද්ධ වෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදීම සිද්ධ වෙන නිසා ඒ විදිහට දකිනවා ඒ දර්ශනයෙන්ම ඉවර කරනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය. දකින දේ පේන රූපය මෙන්න මේකයි කියලා තීරණය කළා. මේ ස්පර්ශය නිසා රූපේ හටගත්තේ කියන එක තීරණය කළා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ රූපේ නිරුද්ධ වෙනවා කියලා තීරණය කළා. ඒ පයින්ඩේ මන විඥාණයට අල්ලා දුන්නා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට දැකපු එක ඉතුරු නැතු නිරුද්ධ වෙන බවත් පේනවා. එළඹ සිටිනවා. නිවනයි මාර්ගය දෙක උතන තියෙනවා. හරිද? ආය සම්පූර්ණ
ඔන්නක හොඳට හිතන්න වර්තමානයේ මේ ඇහෙන් දකින මේ අරමුණ වෙනකොට කලින් දැකපු ඔක්කොම අරමුණ නිරුද්ධ වෙලා තිබුණා. ඕගොල්ලන්ට සිහි කරන්න කිසියම් දෙයක් නැත්තම් ඕගොල්ලන් හම් වෙන්නේ සිහි කරන්න මොකද? ශුන්‍යතාවයක් විතරයි. ශුන්‍යතාවය කියලා සිහි කරනවා නම් ඒ සිහි කරන ශුන්‍යතාවයත් මේ මනසින් උපන්නපු එකක් කියලා ආයෙත් දැක්කු. ශුන්‍යතාවය කියන එක සාක්ෂාත් වේ. සනෝකට කියනවා තමයි. එතකොට ආය දුක් විඳින්න තියෙන කාරණාව දුකයි නිරුද්ධ වෙන්නේ. දැන් ওই කියන නිමිති වලටයි දරුවෝ ගැන හිතලා දුක් වෙනවා, ගෙවල් ගැන හිතලා දුක් වෙනවා, රස්තාව ගැන හිතලා දුක් වෙනවා. ඔය දේවල් කාරණා නෙමෙයි තියෙන්නේ. දුකෙන් හේතු ටික ඔය තියෙන වටපිටාවේ අපිට. පයින්ඩයක් කී අහවලා නරුණා කියලා, අහවලා ලෙඩ වුණා කියලා, අහවලා මෙහෙම වුණා කියලා. ඔය තියලා තියෙන වටපිටාවේ අපි දුකෙන් දෙද හේතු. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා කියන්නේ වටපිටාවේ ගෙවල් දොරවල් දූ දරුවෝ රන් දෙදී තියලා නැහැ. ඒ කියන්නේ දුකෙන් හේතුව. දරුවා මරුණා කියලා පණිවිඩයක් කරනකොට සෝත ස්පර්ශය නිසා මේ ශබ්ද සංඥාව උපන්න ස්පර්ශ නැති වෙනවා කියන නුවණ එළඹ සිටිනවා මිසක ඒකට මෙයාගේ ශනිකව මවන්න අද වගේ දරුවෙක් ඉන්නේ නැහැ. එම් ශුන්‍යතාවේ ඉන්න මනසට දරුවා ඉන්නවා කියන හේතුව තියලා තියෙන හිඳයි මේ ශබ්ද රූපේ එනකොටම ටග්ගාලා අපි ශනිකව ආරමුණ ගන්නවා. දරුවට කරදරයක් වුණා මෙහෙන් ඇහෙන්නේ ශබ්ද රූපේ විතරයි ශනිකව මනෝමය භවයේ තී කරගන්නවා. ඔන්න ජරා මරණ දුක ඉපදිලා. දරුවා ලෙඩ වෙලා කියන දුක ඉපදිලා. බවච්චයජාර. එතකොට අනිත්‍ය සංකාර ගන්නව පදන බව කියන්නේ ඔක්කොම ටික වෙලා. කර්ම වලට කරා. එතකොට කෙටියෙන් ගත්තාම මේ ස්පර්ශ ආයතන 6ට හම්බෙන හැම අරමුණකම හොඳට සිහියතු අර මං කියන සත්‍ය නිමිති හිත සබා ගන්න කියලා සත්‍ය නිමිත්ත හුරු කරනවා ස්පර්ශ ආයතන 6ම පරිහරණය කරනවා රූප බලද්දි සද්ධාද්දි කනසෝලපත් වැරදෙනවා බැරි වෙනවා වැටෙනවා නමුත් වැරදි හැටි ආයෙ සත්‍ය නිමිත්ත හොඳට හුරු කරනවා සත්‍ය නිමිත්ත හුරු කළා සත්‍ය නිමිත්ත දොරටු පාලය ස්ථාවර කරගන්නවා යාගේ රස්සාව ස්ථිර එකක් කරන්න ඕනේ ඉස්සෙල්ලා හරිද මේ අපි මේ අන්‍යම් පදනම් මත දොරටුපාලේ වරගෙන හිටියට මේක කරන්න බෑ. ඒ හින්දා මේ දොරටුපාලේගේ රස්සාව ඉස්සෙල්ලා ස්ථිරපත් වීමක් දෙන්න වෙනවා. හරිද? මේ ඔව් යා ඉන්න බෑ දොරටුපාලේ නැත්තම් කොහොමද නගර හිමියා ඇවිල්ලා දක්වන්නේ මේ සීගල් දූතු වල ඇතුළු කරන්නේ. ඊට දොරටුපාලයාගෙන් අහලා තමයි හැම වෙලේම නගර හිමියට පණිඩේ පවර්ලා දෙන්න ඕනේ. එතකොට සමතු විදර්ශනා දෙකේ අධ්‍යක්ීම තමයි මේ දොරටුව හරහා ඇතුළට ලැබෙන්න ඕනේ. ඒකෙන් කිව්වේ ලෝකයට වගේ. ගෙවල් වල අධ්‍යක්ීම්, දරුවන්ගේ අධ්‍යක්ීම්, ඉඩකඩම් වල අධ්‍යක්ීම්, මිල මුදල් වල අධ්‍යක්ීම් නේ අද මේ දොරටුවේ නගර හිමියට ලබා දෙන්නේ. අද ලබා දෙන අධ්‍යක්ීම් ටික නගර හිමියට මොකද්ද? ලස්සන කාරක මට ගයක් තියෙනවා මට දරුවෙක් ඉන්නවා කියන මට්ටමේ ටිකක් ලබා දෙන්නේ අද නගර හිමියට මනෝ විඥාණයට ඔව් වැරදි දොරටුවට හොරු වෙන්නේ දැන් දන්නව දොරටුපාලය දක්ෂයි ඒ හින්දා නොදන්නවුන් බහැර කරනවා දන්න අය විතරයි ගන්න ඒක දින පහකට යන්නේ අර විදිහට වැරද්දක් බාර දීලා යන්නේ තනිත් පැත්තෙන් අර දැන් එයා මොකද කරන්නේ දොරටුපාලය හරහා ගෙවල් දොරවල් යන වාහන නෙමෙයි හැම වෙලාවෙම අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව සහතික වෙන ඒ ධර්මතාවයේ ලැබ සිටින විදිහට මේ පේනවා කියන රූප ආයතනයේ ස්වභාවය. ඒකද මේ ස්පර්ශය නිසා පෙනෙන බව ඇති වුනේ. ස්පර්ශ නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දකින අත්දැකීම තමයි අරන්නේ. ඒ නුවණින් බැලීමත් එක්කම සමතයක් තියෙනවා. සමතයත් එක්කම නුවණින් බැලීමත් තියෙනවා. දෙක එකටම තියෙනවා. එතකොට මෙතන ඉන්න ඒ සීඝ්‍ර දුත යෝල. දුර්පාලය හරහා ලබා දෙන්න ඕන ඌපරිදි. මොකද එහෙම වෙනකොට නිත්‍ය සැප ආත්මයි කියන විපල්ලාසයක මගේ ආත්මයි කියන කෙලෙස් ටික ආශ්‍රව තමයි ක්ෂය වෙන්නේ. ආශ්‍රයක්ෂේත කෙලෙස් ක්ලේශ පරිනිර්වාණය. නැත්නම් තණ්හාවගේ නැතිකමට කියනවා නිවන කියලා. නිරෝධය කියලා. තණ්හා නිරෝධය සිද්ධ වෙන්නේ කියලා. ඒ හින්දා ඌ පරිදි වචනේ පවරලා දෙනවා කියන එක නිවනට තව නමක් කියලා කිව්වේ නිවන අසංකතයෙන් අර්ථ දක්වන්න බෑ.
හොඳට මතක තියාගන්න. සංකතය අතහැරීමෙන් අසංකතය පෙන්වන්න බිලක් මිසක අසංකතයේ තියෙන ලක්ෂණ වලින් පෙන්වන්න ඕන තැනුත් තියෙනවා. සංකතයේ පෙන්වලා සංකතය අතහැරීමෙන් අසංකතය සම්ප්‍රාප්ත වෙන බව පෙන්වන්න පුළුවන් ධර්මතාවයකුත් තියෙනවා. මෙතනදී දැනගන්න ඌපරිදි වචනය පවරලා දෙනවා කියලා කාරණාවෙන් පෙන්වුවේ අසංකතය අතහැරුවාම සංකතය අතහැරියාම අසංකතය ලැබෙන පරිදි නිවන දැක්වේ කියන එක. හොඳට දකින්න. තේරුණා නේද? ඔව් සෝපදිශේෂ නිබ්බාන. ඒ නිරෝධ ධාතුව හඳුන්වන්න පුළුවන් දෙආකාරයකින්. ඒ අසංකතයේ තියෙන ලක්ෂණ කියලා අසංකතය හඳුන්වන්න පුළුවන්. ඊගාවට සංකතය කියන එක පෙන්නලා ඒක අතහැරීම නිසා සංකතය පනවන්න පුළුවන්. දැන් මෙතන සංකතේ මම මගේ ආත්මයයි කියලා සංකතය අල්ලගෙන ඉන්නකම තියෙනවා නම් ඒ සංකතය අතහැරීම නිසා අසංකතය සාක්ෂාත් වෙන ආකාරය ඒ න්‍යාය පිළිතලයි ඌ පරිදි වචනේ පවරලා දීම යන නිවනට මඟ කියලා කිව්වේ. නැතුව මේ පේනවා කියන සිද්ධියේ ඌ පරිද්ද නිවන කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ උපාදාය රූපයේ ප්‍රත්‍ය නිසා හටගත් එක ප්‍රත්‍ය නැතුව නැති වෙනවා කියලා පෙන්නපු සිද්ධිය නිවන හින්දා නෙමෙයි. මේ සිද්ධියට සංකතේ මේ මට්ටමට එනකොට සාක්ෂාත් වෙන සංකතේ නිසා අතහැරින්නේ සංකතේ නිසා. සංකතේ අල්ල ගන්න නැති වෙනවා මෙතනදී. ඒ අර්ථයෙන් එතකොට ඒ අසංකතේ සාක්ෂාත් වෙන විදිහට කටයුතු කරන එකම ආමගින්ම යනවා. ඒ දර්ශනයම අවසන් කරන ඒක තමයි ආර්ය අෂ්ටාංග. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නිසා නිවන නිසා ආර්ය අෂ්ටාංග. නිවන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිසාම නිවන යම්තනක නිවන විද්‍යමාන වෙනවා නම් ඒ තන ප්‍රතිපදාව වෙලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණා. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේම ඔන්න ඔය මට්ටම යම් කෙනෙකුගේ මනසේ එළඹ සිටිනම් මෙන්න මේ මට්ටමට කිව්වා මොකද්ද? ඌ පරිදි වචනය පවරලා දීලා සීඝ්‍ර දූත වේවල ආමගෙම යනවා කියලා. ඔය මට්ටමට එනකොට සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. දර්ශන විසුද්ධිය සම්පූර්ණයි. හරිද? ධිට්ඨි විසුද්ධිය නෙමෙයි ඈ. දැන් ඔය ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදශකරණ යතහ භූත ඥාන දර්ශන සුවිසුද්ධං හොසි කියලා කියන්නේ. ඥාන දර්ශනේ පිරිසුදු වුණා කියලා. අනේ වගේ. මේ ඥාන දර්ශන විසුද්ධිය. දර්ශන විසුද්ධිය පිරිසුදු. එතකොට මෙතෙන්දී මතක් කරගන්න උනේ උපරිදි වචනය නිවන්ට මේ නම ආමගයන ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම ඒකයි දැන් චක්කු සම්පස්සපච්චය වේදනා අපරියාපන්න වූයේ වේ සෝත සම්පස්සජා වේදනා අපරියාපන්න වූයේ වේ කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම සිහිනුවන යොදලා ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා නිවන් දකින්න පුළුවන්. ඔන්න උත්තර තමයි නිෂ්ඨාව. දැන් මේ දර්ශන විසුද්ධිය පෙන්වුවට මෙන්න මේ මට්ටමට කෙනෙකුගේ මනස පත් වුණොත් මේ ඥාන දර්ශනය එළඹම සිටියොත් මේ දර්ශනය පිරිසිදු වුණොත් එයාට ඇකිලීමක් නැහැ වැරදීමක් නැහැ. ඒ කියන්නේ දැකපු දේ තියෙනවා විතක නැති වෙනවා කියන එකක් නැහැ. හටගත් දේ නිරුද්ධමයි කියන එක පෙනෙන මට්ටම එළඹ සිටිනවා පිරිසිදුමයි. ඒක ආය අකෝප්‍ය නැහැ. වෙනස් වෙන්නේ කියන තැනට ගත්තාම අපි උතන්ට කියන සෝපදිශේෂ කියලා. රහතන් වහන්සේ කියලා. ක්ලේශ පරිනිර්වාණය කියලා. එක එක නම් වලින් අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. මොකද උපාදාන වශයෙන් ගන්න කිසිවක් නැහැ මේක. ඒ ධර්මතාවය ගත්තත් සත්තු මම හෝ මගේ හෝ මගේ ආත්ම වශයෙන් ගන්න යමක් නැහැ. ධර්මතාවයද හටගෙන නිරුද්ධ වෙන නිසා අහුවෙන්නේ. කියන තැනකින් මේ හැම අරමුණක්ම හම්බ වෙන්නේ. ඒ නිසා උපාදාන වශයෙන් ගන්න කිසිවක් නැහැ. ඒ නිසා ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මේ මනෝවිඤ්ඤාණය මිදිලා. ඒ ස්පර්ශ ආයතනයේ නැඹුරු වෙලා ස්පර්ශ ආයතනේ උපාදාන කරගනිමින් මනෝවිඤ්ඤාණය උපදින්නේ නැහැ කවදාවත්.
ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවයේ දන්නා දක්නා විදිහේ ඥාන දර්ශනයක් ඇති මනෝවිඥානයක් පහළ වෙනවා මිසක ඒ කියන්නේ පේනකොට පේන දේ අල්ලගනින උපදින මනෝවිඥානය උපදිනකොට තමයි මේ මම වෙලා පේන්නේ මගේ වෙලා පේන්නේ පේන දේ තුල පවතින ධර්මතාවයේ සත්‍වාකාරයෙන් දන්න මනෝවිඥානයක් උපදිනකොට පේන දේ හැම වෙලේම මතක වෙනවා කොච්චර අන්තිමට වෙලා තියෙන්නේ මම කියන්නේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි අපි සත්‍යයෙන් දැනගෙන ඉන්නේ මේ දර්ශනයට වෙලා තියෙන සම්පූර්ණ කෙලස් ටික නැති වුණා ස්කන්ධයන්ගේ තත්වාකාරයෙන් දන්නා ඥාන දර්ශනය ඉතුරු. ස්කන්ධ ටිකයි නෝනයි තියෙන්නේ. අපි රහතන් වහන්සේගෙන් දැන. එතකොට ඕක තමයි දර්ශන විසුද්ධිය කෙරෙන්නේ. හරිද? යම් කිසි සමුදය ධම්ම සම්බන්තං නිරෝධම විරජං ගීතමලං ධම්මචක්කු මුදපාදි කියලා කිව්වේ. කෙලෙස් පජස් නැති කෙලෙස් මල නැති ධම්මස උපන්නා කියලා කිව්වේ. නිවේ නියම පිරිසිදු ධම්මස උත. නමුත් දැන් ඕක ගන්න බෑ. ඊට පස්සේ දැන් ඕකට තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව. මේ පූර්ව භාග ප්‍රතිපදාවේදී එක සීල සමාධි ප්‍රඥාව තමයි. ඒ හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගයටම ආйти කියලා තමයි යන්නේ. මොකද මේ දර්ශනය මුල් කරගෙනම සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සීලයක්මයි මේ එන්නේ. මේ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සමාධියක්මයි මේ වඩන්නේ. සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු ඥානයක්මයි මේ තියෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්නට යන්නේ. ඒ නිසා මේ කාලෙදී මේව වෙන වෙනම නම් කරනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භයම මොහොක්‍රමෙන් පවතින ධර්ම වෙන වෙනම සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග කියලා මේ නියම මාර්ගයේ අනුග්‍රහය දක්වලා ඒ මාර්ගයේ දක්වා යන ඒට මෙහා කොටස් ටික ඒ නම් වලින් නම් කර යනවා. හරිද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා හරියට මේ ටික ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැන පරවන්න පුළුවන්. නුවණ මොහුකුරා යන මට්ටම එන්නේ උනෝ ඥාන දර්ශනයත් එක්ක. එතකොට මේ ඥාන දර්ශනය ඇති වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ඇති වෙන්න ඔතනින් බැරි නිසා මෙහෙන් ටක් ගාලා පටන් ගන්නවා. ඔතෙන්ට මෙයන්ද ඒ ඥාන දර්ශනයෙන්ම ඒ සිහියෙන්ම ඒ නුවණින්ම ඒ අවවාදයෙන්ම පිළිතලා සතර සතිපට්ඨානෙන් පටන් ගන්නවා. හරිද? සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් පටන් ගන්න තියෙන්නේ මේ. පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා කිව්වේ ඒක නිසා. හැබැයි මෙයාද නිවනට නැඹුරුවක් මොකද තමයි මේ වඩන්නේ මේක. විවේක නිසිත විරාග නිසිත උස්සග්ග පරිණාම කොටයි මෙයා මේ කායගත සතිය වඩන්නේ. මේක බ්‍රහ්ම ලෝක කියන්නේ එහෙම නෙමෙයි. ඒ හින්දා මේක ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි කියලා කියන්න බෑ. නමුත් හිතුවම ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා කියන්නේ. ඒ නිසා මේකට කියන මෙයාට කියනවා මොකද්ද? මග්ගා රම්මන කියලා කියනවා. එතකොට මේ මාර්ගයේ අනුපිළිවෙලින් මුහු කරමින් යන ධර්මතාව ටික දකින්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ ඒකට. මොකද දැන් මේ වගේ ඥාන දර්ශනයක් වෙන්නොත් ඕගලන්ට පය ගහලා පිළිලා ඉන්න පුළුවන්. හිතන්නත් දැනේ. දැන්. නමුත් හිතන්නවත් බැයි නම් කොහොමද කතා කරලා වැඩක් නැහැ අපිට. නමුත් වැඩක් නැත්තේ නෑ. කියනවා. මේ තමයි කෙලවරින් කතා කළා. මෙන්න මෙතෙන්ට ගියාම සියලු දුක් නිවෙන්නේ. මෙතෙන්ට ගිය දවසටයි සීටි භූතස්ම නිබ්බුත මම නිවුනේ යුනේ සිතුලුවේ වෙමි කියන වචන කියන්න පුළුවන්. එදාටයි ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නිදිච්ච මනසක් හැදෙන්නේ. එදාටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එදාටයි වැඩි බර බහතබුව වෙන්නේ කියන තැන දැනගන්න. දර්ශන විසුද්ධිය දැනගන්න. ඒ දර්ශන විසුද්ධිය සාක්ෂාත් කරගන්නට පටන් ගන්නවා සතස් බුද්ධ ධර්ම බෝධිපාක්ෂ ධර්මයන්ගේ සතිපට්ඨාන. මේ ධර්මතාව තියෙන්නේ ඒකයි. හොඳට දකින්න සතිපට්ඨානය සතර සතිපට්ඨාන සම්මප්‍රධාන කියලා මෙහෙම තියෙන්නේ නිසයි කියන එක දකින්න. ඒකේ සතස් බෝධිපාක්ෂ ධර්ම වල ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා යමක් තියෙනවා. ඔය දැන් අපි ඥාන දර්ශන විස්තර කරපු ටික. ඔය ඥාන දර්ශන විස්තර කරපු තැනයි. නමුත් එතනින් පටන් ගන්න බෑ කාටවත්. පටන් ගන්න බැයි නම් ආරම්භකුත් නැහැ කියලා අවසන් කරන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට එන්න පාර තමයි මෙතන තියෙන්නේ. ඒකයි මම කියන්නේ සතර ප්‍රතිපත්තානේදී දැන් අපි ඔයගොල්ලන්ට මම භාවනා කරන කියලා දෙන්න කියන්නේ මෙහෙදි මොන දෙයක් දැක්කත් මෙහෙදි අතර වෙන්න බෑ. මේ තව යම් අර්ථයක් නම් ඒකට යන්න ආපු පාරනේ. ඉතින් දැන් ඔහොම තැනක් දැනගෙන
ඊට පස්සේ ඒ දැනගත් දේ දැක ගන්න ජීවිතය කරගන්න තැනට යන්න ඕන නිවන නිරෝධි කියලා කියන්නේ අපි තුල මෙන්න මෙබඳු ස්පර්ශ ආයතන 6ම හටගෙන ස්පර්ශ ආයතන 6ත් ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැතිවීම. ඔතෙන්ට ওই ස්පර්ශ ආයතන කියන තැනටම තව නමක් පංච උපාදානස්කන්ධය කියන්නේ. ඔතෙන්ටම තව නමක් සතර මහ භූතයන්ගේ හමු වෙන තැන. ඔතෙන්ට තව නමක් යන්තික සමුදය ධම්ම සම්බන්තන් කියන එක. ඒ දැක්කපු දේ හේතු නිසා හටගත්ත හේතු නැති කියලා ස්පර්ශ ආයතන 6ෙම දකින හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්ක යන්තික සමුදය ධම්ම සම්බන්තන් වචන ටිකක් විතර අර්ථය ඔක්කොම එක තැන තියෙනවා. එතකොට ওই ටික දකින මට්ටමට ආවම තමයි කලයුත්ත කලා කියන තැන එන්නේ. උතෙන්ටයි යන්න ඕනේ අපි දැනගත්ත ඉස්සෙල්ලා. පුතේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඕනේ කියලා ඉස්සෙල්ලා 10 පන්තිය පෙන්නලා බාර දෙනවා හොඩි පන්තියට ළමයි. වගේ වැඩක් නේ කරන්නේ. මේ වගේ ඥාන දර්ශනය පෙන්නලා ඊට පස්සේ වඩන්න දෙනවා සතර සතිපට්ඨාන. මොකද අනුක්‍රමයෙන් වැඩෙන්න ඕන ගහක් වෙලා මේ ළමයේ හරියට පැලයක් හැදෙනවා වගේ ළමයෙක් හැදෙනවා වගේ තමයි මේ ඥාන දර්ශනයත් අනුක්‍රමයෙන් හැදෙන්නේ. අනුකුබ්බ කිරිය අනුකුබ්බ සික්ඛා අනුකුබ්බට මේ බෝධි ඥානයත් හරියට ලඳුරු පැලයක් හැදෙනවා වගේ මහ ගහක් වෙන්න බෑ එකපාරට. තාම ඇටයක් බීජයක් විතරයි තියෙන්නේ. ඕක හිටවලා ඕක පැල කළා අනුක්‍රමයෙන් වැඩෙන්න ඕනේ. එතකොට ඔන්න දැන් මේ ඥාන දර්ශනය දැක්ක. දැන් ඔයගලන්ට තියෙන්නේ දැන් පංචිල් සමාදන් වුණා, ශ්‍රේණ සමාදන් වුණා. කැමති දිග සීලයට පිළිටියා. හැම වෙලාවෙම දැන් සමත විදර්ශනා දෙක වඩන්න මෙහෙ ඉඳලමයි තියෙන්නේ මේකයක් දැකේ. අතෙන්ට යනකොටත් මේ සිද්ධියමයි. නමුත් ඒ මට්ටමදී මොහොත කරනවා. අර මං කිව්වේ හැම වෙලාවෙම සති නිමිත්ත හිත තබා ගන්න. ආනාපාන සතිය වඩනකොට නාසයේ කෙලවර හෝ තොල් දෙක ළඟ එතන කෙරවලක් අයිනක් ඕන හිත නතර කරලා තබා ගන්න පහසු තැන. සති නිමිත්ත තබා ගන්නවා. සති නිමිත්ත තබාගෙන සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රසවාස කරනවා. එතකොට ආස්වාද ප්‍රසවාස එක යන්නේ නැහැ කවදාවත්. Tamanට හොඳට දැනුම් සහිතව සති නිමිත්ත තුල නතර වෙලාමයි තියෙන්නේ. නාසය හෝ තොල් දෙක ගැන දැනුම් සහිතවමයි ඉන්නේ. එහෙම ඉන්නකොට ආස්වාද වෙන බව ප්‍රසවාස වෙන බව ගන්න. දැන් මේ භාවනාව කියලා දෙන්නේ. ආයත හංගුට කමටහන් දෙන්නේ කියන්නේ බෑ මගේ. එතකොට ආස්වාද වෙන බව ප්‍රසවාස වෙන බව හොඳට දන්නවා. හිත කොහාට යන්න දෙන්නේ නැහැ කියලා හොඳට සති නිමිත්ත දැඩිව අරගෙන ඉන්නවා. දැඩිව අරගෙන ඉන්නවා කියනකොට මස් කැල්ල කඩලා යන විදිහට අල්ලන්න කියන එක නෙමෙයි. මේ කියන්නේ කය දර්ථ කරලා අල්ලන්න කියන එක නෙමෙයි. හිත දැඩි කරගන්නව වෙන අරමුණකට යන්න නොදී ඉන්නවා කියලා. කියන කාරණාව. එතකොට එහෙම හිතියත් හිත ආපහු අහකට යනවා. ආයෙත් මතක් කරලා මේ වෙලාවේදී කෙටිම විසඳුම තමයි ඒ ගිය අරමුණු මෙනෙහි කරවත් ඉන්න දෙපක්ෂණිකව ආපහු සති නිමිත්ත තීකල නිමිත්තට එන එකයි කියන්නේ කෙටිම ක්‍රමයේ සමතේදී. ආයෙත් සති නිමිත්ත තුල ඉන්නවා. දරලා හිත අහකට ගියොත් වෙන අරමුණක් ගත්තොත් මතක් වෙච්ච ස්නේහම ආපහු සති නිමිත්තට එනවා. ඔහොම හිත දුවන ගතිය වැඩි නම් හිත එක අරමුණක හිතින කාලය අඩුයි නම් සමත පැත්ත වැඩි කට යුතුයි. සති නිමිත්ත හිත තියාගෙන වැඩි වෙලාවක් චිත්ත සමතය ඇති වෙන භාවනාවක් කරන්න. මේ විදිහට කරනකොට ඕගොල්ලෝ දන්නේම නැහැ. එහෙම කරද්දී සිතුවිලි වැල් යනවා. දරුවෝ ගැන, අම්මලා ගැන, යාළුවෝ ගැන, විහිළු කරපේවා ගැන, කතා කරපේවා ගැන. ඊට පස්සේ මෙහෙම සති නිමිත්ත හිත වඩලා ටිකක් හිතාමතාම නතර කළා අර සිතුවිලි වැල ගියානේ. වැල ඇදලා ගන්නවා. වැලෙන් එකක් ගන්නවා. යාළුවා කියන තැන ගන්නවා. දැන් ඔන්න ඉස්සල සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිතෝ. සති නිමිත්තේ හිත බඳගෙන යානාපනස්සේ කළේ. දැන් ආරම්මනේ චිත්තං උපනිබන්ධිතෝ. ආරම්මනේ හිත බඳගෙන. ඒ කියන්නේ අපි කියන යාළුවා නැත්තම් දරුවා කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණ හොඳට අල්ල ගන්නවා හිතේ. දරුවෝ හොඳට සිහි කර ගන්නවා හිතෙන් අල්ලගෙන එතන පවතින යථාර්ථ භාවය දකිනවා. එතනද කේස්
ලෝම ඊටමත් වේගෙන් නෙමෙයි ඊටමත් හිමනොත් නෙමෙයි නියද ධම්මස්නහරයට ඇතමුදුළු කනගුණ ආහාරන මේ රූපේ හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ මේ කය අසුර කරගෙන පවතින හිත නිසා නේද මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. හොඳට මේ නාම ධර්ම ටික බලලා කයේ සත්පුද්ගල නොවන ගතිය Tamanට තේරෙන විදිහට බලන්න. මේ කය අසුර කරගෙන පවතින හිත නිසායි මේ කයේ හැඟීම් දැනීම තියෙන්නේ. මේ කය අසුර කරගෙන පවතින හිතේ නොයි රූප දර්ශනේ සද්ධාහන මේවා එකක්වත් මේ කයෙන් කරන වැඩ නෙමෙයි. කයට මේවා කරන්න බෑ කියන එක Tamanට තේරෙන විදිහට අල්ලගන්න. ඔය දරුවා කියන අරමුණ හිතෙන් අල්ලගෙන බලන්න හදද්දී තව එක්කෙනෙක් දිනේ තේරෙන්න පුළුවන්. නමුත් මේක අතහැරලා දාලා ඒව බලන්න යන්නේ නැහැ. නොසලක හැරලා අර අරමුණ පැය කාලක් භාගයක් හරි එකම අරමුණ හොඳට පොලිස් කරන්න. හොඳට බලන්න. බලලා ඊට පස්සේ සිතුවිලි වෙලේදී තව එකක් ගත්තා. යාළුවා කියන තැන. යාළුවෝ හොඳට ඒකට අල්ලගෙන යාළුවා කිව්වට ප්‍රකරණ නැත්තම් ප්‍රඥාක්තිය කළක කවුද නියමයි. නිමල් යාළුවා කියන්නේ දැන් අල්ලගත්තා අල්ලගෙන අර වගේ හොඳට රූපයට හේතු ටිකක් බලනවා. ඒ කය අසුරු කරගෙන පවතින නාම ධර්ම ටික හොඳට බලනවා. බලලා ඒ නිසා මේ කය මෙහෙම වෙලා තියෙන කියලා බලනවා. ඒ විදිහට අරමුණු දෙකක් තුනක් බලලා තම නතර කරනවා. නතර කළා ආයෙ සමත නිමිත්ත හොඳට ආදේශන කරනවා. සමත නිමිත්ත වඩද්දී සත්පුද්ගල භාවයට අරමුණු සිහි වුණාට බලන්න යන්නේ නොසලකා හැරලා සමත නිමිත්ත වඩනවා. ඒක වඩලා ටිකක් වැඩි වෙලා කළා කරද්දී අහකට යනකොට ආපහු මතක් කරලා ගන්නවා. ආයෙත් අහගෙන යනවා ආයෙත් මතක් කරලා සමත නිමිත්තට ගන්නවා. මේ විදිහට හිත සබාවම හොඳට වඩලා තාමතා මේක නතර කළා ආයෙත් අර සත්පුද්ගල භාවයෙන් යුක්ත නිමිත්ත කරගෙන මෙහෙම. ඒ වගේම ඒ මෙනෙහි කරන එක නතර කළා ආනාපානසතිය වඩනවා. ආනාපානසතිය අර වගේ ටිකක් වඩලා හිතාමතා මේක නතර කළා මේ කය සමාන යන කය ගැන බලනවා. හරිද මේ ශරීරෙද මෙහෙම. කය ගැන බලද්දී ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර දෙකේම බලන්න වෙනවා. මොකද හොඳට ඔහොම හිත වඩා බහැර නාම රූප දෙක බලන්න පුළුවන්. සත්‍ය පුද්ගල නෙමෙයි කියලා හිතයි. නමුත් හොඳට එතකොට ආධ්‍යාත්මිකයි ආත්ම භාවය දැකගෙන තියෙනවා. ඕගොල්ලෝ සති නිමිත්ත හිත තබාගෙන ආධ්‍යාත්මික කය නාම රූප දෙක හොඳට බල හිතිය බහැර කයේ ආත්ම භාවය දැක ගන්නවා. බහැර සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන හැඟීමට දැක ගන්නවා. ඒ හින්දා අජත්ත බහිතාව මේ දෙපැත්තම කටයුතුයි. හරිද? මේ දෙපැත්තට කරනකොට කෙලෙස් අඩු වෙවි මේ නුවණේ අර මහත්තරෙල තියෙන ඕක නැති එක. ඒ කියන්නේ ආධ්‍යාත්මය අතහැරිලා බහැර අනාත්මයේ පිහිටියම දැන් මේ දර්ශනය දකින පුද්ගලයා හොඳට ඉන්නවා. එතකොට පුද්ගලයාට හොඳට සතුට වෙන්න පුළුවන්. පුද්ගලයාට හොඳට දුක් වෙන්න පුළුවන්. බාහිර කාරණාවල දුක් වෙනවා වගේ දැන් මේ ධර්මයේ දැකපෙකින් පුද්ගලයා හොඳට සතුට වෙනවා. දැන් මේ හොඳ පුද්ගලයාට ලැබිච්ච ප්‍රතිලාභයක් වෙලා. නමුත් ඔක වෙන්න ඕනේ පුද්ගල භාවයයි කියවෙන්න ඕනේ. මේ දර්ශනය. සතුට වෙනව නෙමෙයි උපේක්ෂාවක් ඇති යම් සතුටක් නොවෙනව නෙමෙයි. යම් ප්‍රමෝදිත භාවයක් ඇති වෙනවා. නමුත් ওই මට්ටමේදී නෙමෙයි. හොදිනේ. ඒ නිසා අධ්‍යාත්ම බාහිර කරනවා. ඊට සත්‍ය නිමිති තියා ගන්නවා ආධ්‍යාත්මික බාහිර සත්‍ය පුද්ගල භාවයට හම්බෙන අරමුණු විතරක් මෙනෙහි කරන්න. භාවනා කරද්දී විදර්ශනා කරද්දී ඒක මෙහා හම්බෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු අතහරින්න දැනට. ඒ අරමුණු එක්ක එන පුද්ගල භාවය ඇහෙන් දකිනකොට පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට පුද්ගලයා විදර්ශනා කරන්න. තමන් කියලා තේරෙනකොට තමන්ව විදර්ශනා කරන්න. කනට ශබ්දයක් ඇහෙනකොට මිනිස්සේ කෑ ගැහුවා කියනකොට ශබ්දය අතහරින්න මිනිස්සේ අල්ලගන්න. මිනිස්සේ හොඳට බලන්න. ස්ත්‍රියගේ ශබ්දය එනකොට ශබ්දය අතහරින්න ස්ත්‍රිය අල්ලගන්න. හොඳට ඒක බලන්න. මල්ලේ කෑ ගැහුවනකොට ශබ්දය අතහරින්න බල්ල ගන්න. හොඳට ඒක විදර්ශනා කරන්න. ඒ වගේ නාසයට ගන්ධයක් දැනෙනකොට අලියේ ගඳක් වගේ වුණු ගන්ධය අතහැරලා අලිය අල්ලගන්න. අලියව විදර්ශනා කරන්න. ඒ වගේ ස්පර්ශ ආයතන හයෙන්ම කොතනකින් හරි සත්පුද්ගල භාවයට එනකොට ඒ සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණ අල්ලගෙන විදර්ශනා කරනවා. අපි කිව්වේ අනිත් ඉස්සලා කියන්නේ මේ කරන්ට් එක දැනගෙන දැනගන්න ඕනේ කියලා අලිය අතහැරලා හද විතරක් අල්ලගෙන කරනවා. මුලින්ම කිව්වේ. ඔව්. ඒ අය දැන් ඒකවල මේ දැනගන්න ඕනේ මෙතනදී ආපහු ඒක නෙවෙයි දැන් මෙතනදී මොකද අතන තින්නේ යථාභූත ස්වභාවය. මේ ටික අතහැරෙනකොට අරතෙන්ට එනවා.
එදාට උත්තර දුන්නේ නැහැ කි ඒකද මේ තැන අල්ලගන්න තමයි ඕනේ ඔතෙන්ට එන්න මගද. ඒක නැත්නම් හරිද? ඒ හින්දා විකට යනවා. ඒ කියන්නේ දැන් කෙලෙස් යමයි අර ඔව් දැන් ඉස්සෙල්ලා සද්දේ සත්පුද්ගල නෝ සද්දේ සද්දයක් විදිහට දකින්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන ඥාන දර්ශනය යෝනේ. ඕක තමයි පිළිදෙස. එතකොට සද්දේනේ අල්ලගන්න ඕනේ වෙන දේවල් ගැට ගන්න. ගැට ගහන්නේ නැහැ ඒ හුරුව දැන් ඉඳලම යරගෙන යන්නේ. ඒක අතෙන්ට මෙහෙ ඉඳන් අනුක්‍රමයෙන් ගියාම මේ ඥාන දර්ශනයේ සද්දේ කියන එක දකින්න පුළුවන් මට්ටමටයි මනස මේ හදන්නේ. දැන් සද්දේ අතහැරලා දේ අල්ලගන්නවා. දේ අල්ලගෙන හුරු වෙනකොට මෙයාට පිරිසු සද්ද විතරක් ඉතුරු වෙන තැනට දක්වයි මේ ගෙනියන්නේ ඥාන. ඥාන දර්ශනය. එතකොට අවසානයේදී අලියෙත් නැහැ කියන එක තේරෙනවා. නෑ අලියෙත් නැහැ කියන එක තේරෙන්නේ නැහැ. මොකද අලියා ඉන්න කෙනාටත් අලියා හේතු වෙලා නැති කෙනාටත් අලියා මොල් වෙලා. හරිද? අලියා කියන තැනින් මිදුනොත් අලියා ඉන්නවද නැද්ද කතාවක් නැහැ. හරිද? ඒ නිසා අලියා කියලා අපිට හම්බ වෙන තැනක පවතින ධර්මතාවය දකින්න. තාම ගොඩාක් බහැර. ඒ කියන්නේ අපි මෙතන උපදින මනෝ විතර්කයක් මුල් කරගෙන බහැර ඉන්නේ නේ. හොඳට දකින්න ඕනේ. අලියා කියලා සිහි වුණේ විතර්කයක්. නමුත් මේක විතර්කයක් මනෝ සම්පත්තෙන් හටගත්තේ කියලා දැන් බැලුවට ආගියන්නේ. මේ ඈතක ඉන්නේ අපිට. ඒ හින්දා උතනදී නාම රූප දෙක තියෙන අලියා කියන තැනක කියලා ඒ දැක්ක කියලා හරියන්නේ නැහැ තාම. එතන උච්චේදෙදි ගිහින් තාත්තට කියනවා. ඉතල අලියා නැහැ කියලා බලන්න. ඊට පස්සේ ආවෝ දැන් බුදුහාම කියන්නේ කෙනෙක් ගන්නකොට ඉතලා තාත්තට ඉන්න කෙනා ඉතල උච්චේදෙදි බලන්න. ඊට පස්සේ ආපහු ගන්න පරිසම්පදා කරනවා. ඉතල අලියා නැහැ කියලා තැනක් එනවා. එතකොට තමන් තේරුම් ගන්න ඕනේ හරි. එතන නාම රූප දෙකක් තියෙන. එතන අලිය නැත්තම් එහෙනම් අලිය කියන එක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නේද කියන තැනට එනවා. හරිද? මම කිව්වේ එතකොට මේ වගේ ස්පර්ශ ආයතන හයේම ඇති වෙන පුද්ගල භාවයෙන් අවසන් කරන්නේ නැතු මෙනෙහි කරන්නයි තියෙන හතරේ ඉරියව්වෙම දැන්. හරිද? කමඨහන තමයි මොකද්ද? සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන ආධ්‍යාත්මික බාහිර ස්පර්ශ ආයතන 6න් එන සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු මෙනෙහි කට යුතුයි. අර නාම රූප කියපු විදිහට. ඒකට උපකාරී වෙනස ආනාපාන සතිය හෝ සති නිමිත්ත මෙතන තියාගෙන බුදු ගුණ මරණය මෛත්‍රී කුමන හෝ කමඨහන වලට කමක් නැහැ. හරිද? යන්නේනකොට සති නිමිත්ත වෙන කමඨහන මෙනෙහිනකොල සති නිමිත්ත හිත තබාගෙන යන්න දෙන්න උරුකට යුතුයි. ඒක අවශ්‍යම දෙයක්. හරිද? ඒ ටික තමයි දැන් මතක් ගන්න තියෙන්නේ. මෙන්න මේ ටික කරන්න මොකටද? ඔය සති නිමිත්ත හිත තබාගෙන නාම රූප ධර්මයන් බලනකොට අනුක්‍රමයෙන් ටික නීවරණ ධර්ම අඩු වෙනවා. ඉස්සෙල්ලාම එතකොට තමයි සත්‍ය විසුද්ධිය කරන්නේ අපිට. සීල විසුද්ධිය. කොහොම කරද්දි පිරිසිදු වෙන්නේ සීලය අපේ. ඒ කියන්නේ අද දුස්සීල වෙන්නේ නැත්තේ පෞසිද්ධ වෙන හින්දානේ. ඒ කියන්නේ සත්තු මරන්නේ නැත්තේ හොරකම් කරන්නේ නැත්තේ කාමයේ වර්ධ හැසිරෙන්නේ නැත්තේ පෞසිද්ධ වෙන හින්දා. කරන්න බැරි කම හින්දා නෙමෙයි. කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක හොඳ නැහැ පව් කියන හින්දා අපි නොකරයි. නමුත් මේ නාම රූප දෙක මේ විදිහට බලනකොට හොඳ නැති හින්දා නෙමෙයි මේව කෙරෙන්න තියෙන හේතුවම නැති වෙනවා යාගේ. අන්න ඒ මට්ටමට ආවොත් සීල විසුද්ධිය කියන්නේ. තාම සීල පිරිසුදු නෑ අපේ. කියන අපි හිතලා ගන්න මේ සීල පුද්ගලයෙක්. මේ ටික වඩනකොට උන සීල විසුද්ධිය. සීල පිරිසුදු වෙනවා. ආපහු ওই ටිකම කරද්දී නීවරණ ධර්ම නැති වෙනවා. එතකොට තමයි චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ඔය කරන ටිකම නීවරණ ධර්ම දුනහම හොඳට පේනවා. නාම රූප දෙක බලපෑම. එතකොට තමයි චිත්ත විසුද්ධිය සත්‍යයේ හිටියනම් කොහෙද හිටියේ සත්‍යයා මේ කොහේ හරි ඉඳලා මෙහාට ආවද මෙහින් කොහාට හරි යනවද මම හිටියනම් කොහෙද කියලා සත්පුද්ගල දෘෂ්ටිය පිළිබඳ වෙනවා. මොකද මෙතන තියෙන නාම රූප ධර්මතාවයක් කියන නුවණ හොඳට යට පේනවා. ඒකට දික්කේ. ඊට පස්සේ තමයි යාට පේන්නේ කෙනෙක් උපන්න නෙමෙයි. එහෙනම් මේ නාම රූප ධර්මයන්ගේ හැදීම ඇති උනේ කොහොමද?
අන්න අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියලා මේ නාම රූප දෙක ඇති උනේ මෙහෙමයි. අද අවිද්‍යාව සංකාර වුණොත් මේ විඥාන නාම රූප සලයතන පස්සේ දෙනකේ ධර්මතාවය මත වෙනවා. කියලා පටිච්ච සමුපාදය හරහා ධම්මට්ටි ඥානය වැඩිලා සංකා විතරන විසුද්ධිය සැක සංකා කියන ටික නැති වෙන තැනට එන්නේ එතකොට. කියලා සත්‍ය විසුද්ධිය නැහැ වැඩෙනවා. ඊට පස්සේ තමයි මෙයාට මේ ප්‍රතිපදා ඥාන නැහැ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙන්නේ. හරිද? ඒ කියන්නේ නිවනට යන මග මොකද්ද සසර මොකද්ද කියන එක හොඳට ඒ කියන්නේ මේ ආශ්‍රයක් ඡය කරගෙනම දුක මිදින්න වෙන්නේ කියන කාරණාව ගැන යාට සැක නැහැ. දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ කියන තැනට එනවා. ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී තමයි එහෙනම් කරන්න ඕනේ මෙතනින්මයි කියලා වර්තමානයේ උදේ විඥාණයෙන් පටන් අරගෙන ඔය ඥාන වල ටික ඒකට බැඳිලා ඉන්නේ. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධි කියලා කියනකොට ඔය මේ කතා කරු මට්ටමට එනවා. මේ කිව්වේ ස්කන්ධ දර්ශන විසුද්ධිය කියලා. ස්කන්ධයන් විදිය. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ආරම්භය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ එතකොට මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 ඇතිව නැතිව පේනවා කියන මට්ටමට එනවා. ඒ ඥාන දර්ශන විසුද්ධිය තමයි ඌපර්දී වචනේ පවරව දෙන නිවනට මොකක් කියලා කිව්වේ. ඒ කිව්වේ මේ ඥාන දර්ශන විසුද්ධිය නිවන හින්දා නෙමෙයි. ඥාන දර්ශන විසුද්ධිය නැතුවත් නිවන නෙමෙයි. රතේ සූත්‍රයක ලස්සන තියෙන්නේ. මේ නිසා අනුපාදාකරණය කරනවා. ඌපර්දී වචනේ පවරලා දීම නිවනට මොකක් කියලා කිව්වේ ඒක නිවන හින්දා නෙමෙයි. ඒ නිසා මේ අනුපාදාකරණ නිර්වාණය වෙනවා. ඒ නිසා එතකොට ඔන්න උබඳු අර්ථයකට යණ්ඩයි අපි මේ කරන්නේ. ඒ හින්දා හාමුදුරනේ මට දැන් නාම රූප දෙක පෙවුණා. දැන් අලියෙක් නෑ මනුස්සයෙක් නෑ කියලා පෙනෙනවා. ඒක තමයි වැඩෙනවා කියන එක ඒකට ලක්ෂණ. නමුත් ඔහි යන්න බෑ තව. තමන්ව තේරුම් ගන්න ඕන. තමන්ට දක්ෂපුදී දැකීමෙන් පස්සේ දකින්නකොට අර දකින්න දේ ඇතුළට යන්නේ නැතුව, දකින්න දේ ඇත්ත වෙන්නේ නැතුව. දැන් පේනකොට පේන දේ ඇතුළේ මේ අපි හාමුදුරුවෝ පේන අරමුණ ඇතුළේ හාමුදුරුවෝ ඉන්නවා. ගේ උපාසකවරු ඉන්නවා. බිත්ති තියෙනවා, ලයිට් තියෙනවා. පේන දේ ඇතුළට ගියහම මහ විශාල ලෝකයක්. ඔක ආපහු පිටිපස්සට ආවහම පෙනෙන දේ වර්ණ සතහනක් විතරයි. ආය මොකුත් නැහැ ඒකෙන් එහාට යන්න බෑ. චිත්‍රයක්. පෙනෙන දේ පෙනෙන්නේ කොහොමද? දැන් ඒක තුල මිනිස්සු නෑ, සත්තු නෑ, ලයිට් නෑ, ද්‍රව්‍ය ගන්නවා මොකුත් නෑ මේ පේන දේ. ඒ විදිහටම චිත්‍රයක් වෙනවා යාගේ මනසට. ඒ නිසායි කවදාවත් අජ්ජෝසයිතිත්‍ති කියන එකක් නෑ, බැසගෙන පවතිනවා කියන එකක් නෑ. මෙහෙම බලනකොට පේන චිත්‍රයක් නෑ, ඕගොල්ලෝ චිත්‍රය ඇතුළට ගිහින් බෑ. මේ විදිහටම චිත්‍රයක් වෙනවා ඔය හිත දියුණු වෙච්ච දවසට. දර්ශන විසුද්ධිය කියන දවසට. හොඳට චිත්‍රය පේනවා. ස්පර්ශය නිසා මේ චිත්‍රය උපන්න කියලා දන්නවා. ස්පර්ශය නැතුවම චිත්‍රය නැති වෙනවා කියලා දන්නවා. තමන් කෙරෙහිම දකින්න පුළුවන්. එතකොට කිසිවක් උපාදාන වශයෙන් ගන්නවා කියන කාරණාවක් නැහැ. පේනවා කියන අරමුණෙම අයින් වෙලා නම් පේන එක ඇතුළේ දේවල් අහු වෙනවා කියන එකක් නැහැ. දැන් අද අපිට කීයක් අදහන්නවද කියලා බලන්නකො. අතහැරීම ගැන කතා කරන අපි පේන දේ ඇතුලේ ඉන්නේ, පේන දේ අල්ලගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. පේන දේ ඇතුලේ ඇතුල් වෙලා දැන් මේක දුරුටුවක් නම් මේක චිත්‍රයක් නම් මේක ඇතුළට ගිහිල්ලා එක එක දේවල් මේව අල්ලන්න හොඳ නැහැ, තණ්හාව හොඳ නැහැ කියලා අපි කීයක් ගැටි අයින් කරන්න හදනවද? නමුත් අපි දන්නේ අයින් කරන්න හදන දේම අල්ලගෙන කියලා. අතහරින්න තියෙන ඔහෙන් නෙමෙයි. පේනවා කියන සිද්ධිය පෙනෙන බවටපත් වුණොත් පේන දේ ඇතුලේ එකක්වත් අහුවෙන්නේ නැති. ඒ කියන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක් චිත්‍රයක් විතරක් වුණොත් මේක ගන්න අබටක් වුණොත් දෙයක් නැති. වතුරකට වැටෙන ඡායා රූපේ යම්සේද මේ පෙනෙන දේ එසේ කියලා දැක්කොත් ඒ වැටෙන වතුරකට ළඟපාත ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වැටලා තියෙනවා නම් ඒ පෙනෙන ඡායා රූපෙන් ඔයගලන්ට මොනවද ගන්න තියෙන ප්‍රයෝජනෙ? මොකද ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඒත් මොකද නේ අල්ලන්න කියලා හෝ තියාගන්න කියලා හෝ මොකද මේ ඡායා රූපය ඒ ඡායා රූපය අතර මේ පෙනෙන හැට පෙනෙන රූපය ඒ රූපයේ
දෙකම සමානයි එකක් මිසක වෙනසක් නැහැ කියලා දන්නේ නැහැ. අද මේ පෙන්වන දේ තුල අපිට ගන්න දේවල් කොච්චර තියෙනවද? ටෙලිෆෝන් එකක් ගන්න තියෙයි, මුදල් ගන්න තියෙයි, රත්තරන් ගන්න තියෙයි, රිදී ගන්න තියෙයි, ළමයෙක් වල්ලන්න තියෙයි නේ. නමුත් අපිට අර පේන ඡායාරූපේ තියෙන මට්ටමට මනස එළඹ සිටියොත් මේ පේන දේ අන්න එදාට තමයි ආජ්ජෝසාය චිත්තති කියන එක නැත් අන්න අතහරිනවා. නියමත හැදෙන්න. දැන් එකින් එක අතහරින්න ඕනේ නැහැ. මේදි පොකුරක් තියෙනකොට ඔක gediyen සෙත් කරන්න පුළුවන්. මේදි පොකුරෙම තියෙන නැත්නම් කරන්න පුළුවන්. දැන් මේ දෙන්න දේ ඇතුළට ගිහිල්ලා එකින් එක අපි අයින් කරන්න හදන්නේ. අපි දන්නේ අයින් කරන්න ඕනේ දේ අල්ලගෙනයි දැන් මේ තියෙන්නේ. යම් කෙනෙක් පෙනෙනවා කියන සිද්ධිය හරියට පෙවුණා. එකක් අතහරින්න ඕනේ. ඔක්කොම අතහැර එකම වර්ණ සතහනක් කියලා දකින්න එක චිත්‍ර මාත්‍රයක් කියන සිතුවිල්ල විතරයි උපදවන්නේ. ඔක්කොම බෙදුම් ඉවරයි. මේ වර්ණ සතහනක් කියලා රූපේ සිහි කරගන්න එක ක්ෂණ මාත්‍රයක් විතර යෝනේ ඔක්කොම අතහැරෙනවා. ඒ ඥාන දර්ශනේ ගින්දර වගේ ඉච්චරට. එතන. අය මේ වගේ ඔය බඩග ගහින්න මට්ටම් නැහැ. එතකොට මේ මට්ටමට ආවම තමයි යම් කිංචි සමුදේදම සම්බන්ධන රූපම්. මෙයාට ස්පර්ශ නිසා වර්ණ සතහනක් හටගෙන ස්පර්ශ නැතිව වර්ණ සතහන නැති වුණා කියන තැනකින් තමයි ඥාන දර්ශනේ තියෙන්නේ. නමුත් බලනකොට යථාර්ථය වෙලා තියෙන ලෝකේ අනිත් අය වගේ මෙයා රත්තරන් වලට කැමති නෑ, රිදී වලට කැමති නෑ, රිදී වල ඇල්ල නෑ, රත්තරන් වල ඇල්ල නෑ, දෙමව්පියන්ට සහෝදරු ඥාති හිතේ කිසි දෙයක් කිසි කෙනෙකුට ඇලිලා නෑ කියන තැනක් තමයි පේන්නේ. නමුත් මෙයා ඒකකවත් ඇලෙන්න බැලුවේ නෑ, ඇලෙන්න යට තිබුණේ නෑ. මේ වර්ණ රූපයේ නැත්තම් අපි කියමු පේන රූපේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියන තැනක විතරයි දැක්කේ. නමුත් ලෝකයෙන් ගත්තාම මහ වීරයෙක් ඇයි ලෝකයා පුදුම අමාරුවකින් රත්තරන් වලට තියෙන කැමැත්ත, රිදී වලට තියෙන කැමැත්ත, මිල මුදල් වලට තියෙන කැමැත්ත, දේපල වස්තු වලට තියෙන කැමැත්ත මේ ඇහෙන් බලලා අයින් කරගන්න හදනකොට මෙයා ඒ එකකටවත් කැමැත්තක් නැතුව ඉන්නවා වගේ පේන්නේ. මෙයා කලමයි ඒවෙන් අයිනවා. තේරෙනවද කියන්නේ? මම පුංචි ප්‍රශ්නයක් තියෙනවා. වර්ණ රූපේ උපද්දගෙන බලනවා කියන එක පිළිබඳව උපද්දවගෙන බලනවා කියලා කිව්වේදී මෙහෙමයි. ඒ කිව්වේ සම්මාස දැන. නිරුගතියනේ. නිරුගතියනකොට ජලයේ වගේ රූපයකුත් තියෙනවද අපි එතෙන්ට නොගියන. අපි ඇහෙන් බලනකොට අපිට වතුර වගේ පේනවනේ. ඔව්. එතකොට අපි ගියේ හිඳයි මේ බඳු රූපයක් අපිට පෙනෙන්නේ හිතට. ඒ වගේ මේ මහ භූතයන්ගේ මෙහෙම සටහනක් තියනවා කියලා චිත්තජයසික නෝපන්නේ නම් මේ ඇහැ නැත්තම් දන්නේ නැහැ. එතකොට මේ ඇහැ උදව්වෙන් චිත්තජයසික ටිකකින් මේ බඳු රූපයක් හදාගෙන අපි මේ බලලා තියෙනවා. මේ පෙට්ටිය අත්‍යකින් අතහැරෙනකොට බාහිර තියෙන දෙයක්වත් හොයන්න යන්නේ. දැන් අපේ අසීමිත වූ ద్వාරේ ඉක්මවා ගිය, ඒ කියන්නේ පමණ ඉක්මවා ගිය මේ පංච උපාදානස්කන්ධේ දැකගෙන ඉන්න ධර්මතාවය නිසායි අපේ ස්පර්ශ ආයතනේ නූපන්නත් ඇති බවට එහෙනම් නැද්ද? ස්පර්ශ ආයතනය නිරුද්ධ වෙලා නිරුද්ධ වුණාම එතකොට මෙහෙම රූපයක් නැද්ද කියනවා වගේ තැනකට කෙලෙස් ඇතිලා තියෙන මේ අපි අතිභාවනයක් කරලා. හරියට කෙලෙස් අඩු වෙවි යනකොට එයා දන්නවා අපිට මයින්ඩ් තියෙන්නේ, හිතන්න තියෙන්නේ, කියන්න කරන්න තියෙන්නේ අපේ සිතට පෙනුණු ඇහුණු අද්දකින් මිසක අපිට කවදාව ජීවිතේ හම්බ නොවිච්ච දෙයක් කරන්න කතා කරන්න අවශ්‍ය නැහැ කියලා දන්නවා. එතකොට මට පෙනෙනවන යමක් පෙනෙන දේ ඉතුරු නැතුව නැති වෙනවා. එහෙනම් ඇහැ අහකට ගියාම ඒ දැකපු දේ තියෙනවද? දැකපු දෙයක් නැද්ද කියලා ආයෙ කතා කරන්න අවශ්‍ය නැහැ. ස්පර්ශ ආයතනයේ නිරෝධයෙන් මොනවද ඉතුරුද කියලා අහන්න ඕනේ නැහැ කියන තැනකට නොනේනවා. ඒ නෝන මම දැන් තේරුණා. ඒ ස්පර්ශ ආයතනය කියනකොට අපිට නෝන තේරෙන්න තමයි ඊට පිටිපස්සේ නෝනත් එක්කමයි ওই කතාවද තේරෙන්නේ. එතකොට අපි ඊයේ කියපු ටික එතකොට පටිච්චසමුප්පාද සිද්ධිය. දැන් අපි ඔය කිව්වම කෙනෙක් අල්ලන්න පුළුවන් ආ ස්පර්ශයෙන් සාරන ස්පර්ශයෙන්. නමුත් ඕකේ පිටිපස්සේ නෝනත් එක්කමයි ওই ටික දකින්න ඕනේ.
සලආයතන ප්‍රත්‍ය ස්පර්ශ නිසාම හටගත්ත ස්පර්ශ වෙනදී නිරෝධ වෙනවා කියලා ඔය ටික දැක්ක කියලා හරි ඒක හරියන්නේ නැහැ. ඕකේ පිටිපස්ස ධර්ම පිට මේ නෝනත් එක්කම අපි කියන්නේ. ඒක අවිද්‍යාව. මොකද ඒ නිසා තමයි අපි සත්‍යවිසුද්ධිය අනුක්‍රමයක් ආවේ. ධිට්ඨිවිසුද්ධිය නාම රූප දැකලා ඒ නාම රූප දෙකට පටිච්චසමුප්පන්න ධර්මතාව ටික හරහා මේ ඇවිල්ලා වර්තමානයේ ඒ උදේවැය දකිනකොට මෙතන පිරිසුදු කරගෙන තියෙන්නේ දැන්. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ නාම රූප දෙක නිකන් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දන්නවා. අවිද්‍යා කර්ම නිසා විඥානය දැකගෙන නාම රූප කියනකොට ඊය කතා කළා වගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් නාම රූප දෙක නිසාම ආයතන පිළිලා ආයතන නිසාම ස්පර්ශ වෙලා කියලා මේ සිද්ධිය හොඳට දැන් ස්ථාවරයි. ඒ ටික ගන්න. ඒ නුවණින් මුහු කරපු ප්‍රතිපදා ඥාන දර්ශනයක් මම මෙයාට උදේ විඥානය කියලා වර්තමානයේ හම්බ වෙනකොට. එතකොට ඒ අර ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනකොට මේ අනුක්‍රමයේ මේ ටික එනවා. එන්න ඕනේ. ඒ එන්නේ හින්දා ඒ කල්යනා මිත්‍රයන් ධර්ම සාකච්ඡා කර කතා කර මේ යන්න ඕනේ ගමනක් කියලා කියන්නේ. මොකද ඒ තැන්වලදී ඒ ධර්ම සම්මර්ෂණයට අපිට උදව්ව ලැබෙන්න ඕනේ. උදව්ව ලැබෙනකොට කැලේ ගහ වුණාම තනකින් අල්ලගන්න එයා දකින්නේ. ඊට පස්සේ දාරින් මේ කොහොම එකම විදිහට මුලින් ඉඳලම කැලේ ගහ දකින්න විදිහක් නෑ. ඒ කාල හතරදී. ඒ කාල හතරදී. ඒ නිසා බණටි ගහනකොටමත් මම දකින්නේ මගේ ටික. තව කෙනෙක් දකින්නේ ඒ ටික. ඒ නිසා බණටි ගහනකොට කැලේ ගහ වුණා වගේ මුලින් ඉඳලම කැලේ ගහ පායන කාලෙට, දළු දාන කාලෙටයි, පොළු ගණව වෙන්න තියෙන කාලෙටයි, විහිදලා තියෙන කාලෙටයි කියලා හතරම දකින්න ඕනේ. අපි දකින්නේ අපි දැන් ටිකින්නේ අල්ලගන්න. ඒක දැන් හරියටම දැන් බුදුරජාණන් වහන්සේ කාලේ කමඨහන කරගෙන ආපහු එන්නේ ආශ්‍රයක්ෂය කරගෙන කියලා කියන්නේ ඒකයි. ඉස්ලාම කෙරවලත් අහගන්න. ඊට පස්සේ එතෙන්ද සතර සතිපට්ඨාන සම්මප්‍රදාන ඉඳි මේකත් සැකයක් නැහැ. මේ ටිකක් දන්නවා අතෙන්ට. ඊට පස්සේ ගියාම ප්‍රශ්නකුත් නැහැ. ඒකයි. එතකොට දැන් අපි භාවනාවක් කියලා කමඨහන ගැන මම ලේසියකට කතා කරන්නේ නැත්තේ තේරුමක් නැහැ. එතකොට කෙනෙකුට කමඨහනක් වෙනවා නම් මේක මොකද්ද මේ අතට දුන්නේ, මොකටද මේක දුන්නේ, මොකද්ද මේකෙන් කරන්නේ, මේක කොන්නකොට මොකද්ද වෙන ලාභේ කියලා මේ ටික කියලා දෙන්න වෙනවා. මොන හරි දෙන්න ඉස්සෙල්ලා. ඒ වගේ ඉස්සෙල්ලා වෙලාම අනුපාදා පරිනිර්වාණය කියන තැන පෙන්නලා මෙන්න මේ අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කරගන්න. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු මේ සිතක් හදාගන්න. විමුක්ති මනසක් හදාගන්න. කියන ටික පෙන්නලා ඊට පස්සේ පෙන්වන්න ඕනේ අනුකූලව මෙන්න මෙහෙම යන්න තියෙන්නේ කියලා. පෙන්නලයි මේ ටික පනවන්න ඕනේ. ඒ නිසා මෙහෙම කරන්නේ. ඔය ආනාපාන සතිය වඩන්න නාම රූප ධර්මයන් බලන්න කියලා ඔය ටික දුන්නට දැන් අපි දන්නවා එතකොට මේක මේ බොහොම හෝඩිය පන්තියේ වැඩ. හැබැයි මෙතනින් ගොඩ යන්න බෑ. මේ ටික නැතුව ගොඩ යන්නත් බෑ. ඒ හින්දා එහෙම දන්න කෙනා මේ ටිකේ මොන විදිහට මොන ආකාරයේ දක්ෂ විදිහට දැක්කා. එයා දන්නවා මේ මට්ටමේ මේ පන්තිය පාස්. දැන් ඊගොල්ලෝ පන්තිය කරගන්න වෙනවා. පළවෙනි පන්තියේ හෝඩිය පන්තියේ දක්ෂව වැඩ කළා පන්තියේ පළවෙනිය වුණා පාස් වුණා කියලා දැන් හරි කියලා කෑ ගහන විදිහට ගියට හරියන්නේ නැහැ නේද? ඒ වගේ දැන් ඊගොල්ලෝ පන්තිය තියෙනවා. ඒ වගේ මේ මට්ටමේදී දක්ෂ වුණාමයි ඊගව පන්තියට පාස් වෙන්න පුළුවන්. ඊගව මට්ටමේ ඥාන දර්ශන නිවර්ණ ධර්ම දුරු වෙන මට්ටමට අපිට එන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා ටික පනවනවාම ඒ ටිකේ අප්‍රමාදීව කටයුතු කළාමයි තමන් කෙරෙහිම නුවණ උපදිනවා. තමන්ටම අනුකම්පාවෙන් ටික නුවණ උපදිනවා. ඒ මට්ටමට නිවීමක් නැතුව නෙමෙයි, ඒ මට්ටමට සතුටක් නැතුව නෙමෙයි, ඒ මට්ටමේ සංසිඳීමක් නැතුව නෙමෙයි තියෙනවා. ඒ මට්ටමේ කෙලෙසුන්ගේ මිදීමක් තියෙනවා. අනුක්‍රමයෙන් මිදි මෙන්න මේ තැන දක්වා යනත් අතර වෙන කරන්න බෑ, සතුට වෙන්න බෑ. කියන කාරණාව. හරි. එහෙනම් ඒ වගේ මෙහෙම දර්ශන විසුද්ධියක් තියෙන ස්පර්ශ ආයතන 6 හරහා මේ කියන කාරණාව තේරුම් ගන්න, තේරුම් අරගෙන මේ ඒ වගේ තැනකට යන්න
මූලික අඩිතාලම හැටියට මේ විදිහට භාවනා කරනකොට මොනවද ගැටලුවක් තිබුණත් ඒ සමාජ ධර්මමක තව අදහසක් දැන් සමහර තැන්වල අර්ථ දක්වනෝනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ තන කියලා. දැන් මේ ස්පර්ශ ආයතන 6කට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැට ගහ ගන්න ඕනේ නෑනේ. ස්පර්ශ ආයතන 6 අතහැරලා ශුන්‍යතාවය කරමුණු වෙනවනේ. තේරෙනවද? ආමගින්ම ඒ කියන්නේ දැන් හොඳට පෙන්නනවානේ දොරටු පාලයාගෙන් අහලා තීව්‍ර දූතලු වල ඌ පරිදි වචනේ පවරලා දෙනවා. ඒ දොරටු ඒ ස්පර්ශ ආයතන හරහා නිවන සාක්ෂාත් වෙනවා. එතකොට ඒ ස්පර්ශ ආයතන හරහා නිවන පණිඩේ ලැබෙන්න විනාඩි අෂ්ටාංග මාර්ගයක් හරියනවා. ඒ අරමුණේම තියෙනවා. එතකොට කියනවා ඒ ආපු පාරෙන් ඇවිල්ලා වෙන පාරකින් එතකොට වෙන පාරකින් ගිහිල්ලා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ විලා නැත්තේ.